ඒ ටියුබ් එක ඔයගලන්ට මම print out ගන්න කියලා කිව්වා. අරගත්තාන් පස්සේ ලේසි ඔයගලන්ට ඔයගොල්ලෝ තියාගෙන print මේ ටියුබ් එක කරගෙන යන්න පුළුවන්. ඒක අද දවසේ මම ඒ ටියුබ් එකත් එක්ක තමයි වැඩ කටයුතු කරන්න පටන් ගන්න හදන්නේ. ටියුබ් එකත් එක්ක තමයි වැඩ කටයුතු කරන්න පටන් ගන්න හදන්නේ. අද මොකද සම්බන්ධ කටයුතු සමහරක් විට ගේසතිය සම්බන්ධ විචාරයක් ඇති. මම ගේසතිය ගැන විදිහට කතා කරන්නේ නැති අපිට දේවල්වත් අත්‍යය පවත්වන්න බැරි නිසා. එහෙනම් අපි අද ටියුබ් එකේ නම් වැඩ පටන් ගන්න යමු. ටියුබ් එකේ වැඩ පටන් ගන්න යමු. වෙලාව යන්නේ නිසා. එන්න මේ ටියුබ් එක තමයි ඔයගොල්ලෝ අතර දැන් ලැබිලා තියෙන්නේ. මම කිව්වා ඔයගොල්ලන්ගේ පාඩම් මේකකින් පාඩම් මේකක මේ වගේ ටියුබ් එකක් මම දෙනවා කිව්වා. මේ අපේ පළවෙනි ටියුබ් එක. ඒක ඔයගොල්ලන්ට මේක print out එක කරගත්තා පස්සේ ලම් තියාගෙන ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක print out එක ගත්තේ නැත්නම් ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා. ටියුබ් එක කොහොමද කියලා ස්මාර්ට් ෆෝන් එකේ නැත්නම් කම්පියුටර් එකේ ඕපන් කරලා කියනවා. ඔකේ තමයි ලියන්නේ වැඩි ගණනක් දැනගන්න නෑ මේ ටියුබ් එක print කරගන්න. ඒ නිසා මම මෙතනදී ටියුබ් එක print කරන්නේ නැති කියලා. හරි. ඊයේසති අපි මූලික හඳුන්වා දීමක් කළා. තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන්නේ මොකක්ද කියන ගැන. ඊයේසති අපි මූලික හඳුන්වා දීමක් කළා. තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන්නේ මොකක්ද කියන ගැන. අද අපි මේ හඳුන්වා දීම නැවත සැරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද අපි මෙන්න මේ දත්ත සහ තොරතුරු කියන තැන ඉඳන් පාඩම ඉදිරියට කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඔය දත්ත සහ තොරතුරු කියන එක සම්බන්ධයෙන් මම ගිය සතියේ මූලික ප්‍රවේශයක් අරගත්තා. දත්තයක් කියන්නේ මොකක්ද? තොරතුරක් කියන්නේ මොකක්ද කියලා ඕකට කියලා දෙන්න. මූලික ප්‍රවේශයක් අරගත්තා. අද මම දත්ත සහ තොරතුරු කියන එක සම්බන්ධයෙන් කරුණාකාරා මේ විදිහට කතා කරන්න යනවා. හරි. මුලින්ම අපි බලමු දත්තයක් කියන්නේ මොකක්ද කියලා. දත්තයක් කියන්නේ මොකක්ද කියලා බලමු. දත්තයක් කියන්නේ මොකක්ද කියලා අපි කතා කරනකොට දත්තයක් කියන්නේ මොකක්ද කියලා අපි කතා කරනකොට මම පුංචි උදාහරණයක් ගන්නම් මෙන්න මේ විදිහට. අපි කවුරුත් දන්න දෙයක්. උදාහරණයක් වශයෙන් ඒ කර්මාන්ත ශාලාවක් ගත්තොත් ඒ කර්මාන්ත ශාලාවක සාමාන්‍යයෙන් අමුද්‍රව්‍ය බවට පත් වෙන්නේ. ඒ කර්මාන්ත ශාලාවක අමුද්‍රව්‍ය බවට පත් වෙන්නේ අමු තේදළු. අමු තේදළු තමයි ඒ කර්මාන්ත ශාලාවක අමුද්‍රව්‍ය බවට පත් වෙන්නේ. ඒ කර්මාන්ත ශාලාවක අමුද්‍රව්‍ය බවට පත් වෙන්නේ අමු තේදළු. ඒක අපි කවුරුත් දන්නවා. අමු තේදළු අරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒක වේලලා හුලඟේ වේල් කියන මාක්කෙන් සුලම් පහරකින් වේලලා පදම් වෙන්න ඇරලා වෙන්නේ ඊට පස්සේ ඒවා අඹරලා ඉවර වෙලා ඊට පස්සේ ඒවා වෙන් කරලා ඉවර වෙලා ඊපස්සේ අඹරලා ඉවරලා පුච්චනවා වගේ කරනවා රත් කරනවා දරනවා ඊට පස්සේ ඒවා වෙන් කරනවා. වෙන් කරලා ඉවරලා තමයි පැකට් කරන්නේ. එතකොට එතන හොඳම දේ විදේශයට වඩා අපනයනය කරනවා. අනිකුත් ඒක ලංකාවේ දේශීය වෙළඳපොලේ විකුණනවා. ටිකක් අර අපත් දාන්න පුළුවන් මට්ටමේවත් නැති බොන්න පුළුවන් මට්ටමේ දින ඒවා තේරුම් ගන්න කටට දෙනවා. අඩු කාට නෙමෙයි. ඊට පස්සේ අනවශ්‍ය කැලිකසල කසල තේ කියලා බැහැ කරනවා. ඒක මම උදාහරණයක් කිව්වේ ඇයි? දැන් තේ වත්තක තියෙන තේ දල්ල අපිට ඍජුවම ප්‍රයෝජනට ගන්න බැහැ. තේ වත්තක තියෙන තේ දල්ලක් අපිට ඍජුවම ප්‍රයෝජනට ගන්න බැහැ. අපිට තේ එකක් හදා ගන්න උවමනා වුණාම තේ වත්තකට දුවන් ගිහිලා දළු දෙක තුනක් කඩන්න වෙලා තේ දළු දෙක තුනක් කඩන්න වෙලා උවතර කෝක්කට දාලා දුන්න බැහැ. හේතුව තේ දල්ල කියන එක අමුද්‍රව්‍යයක්. තේ දල්ල කියන එක අමුද්‍රව්‍යයක්. ඒක ඍජුවම භාවිතයට ගන්න බැහැ. තේ දල්ල තේ කර්මාන්ත ශාලාවට අරන් ගිහිල්ලා වේලලා අඹරලා උගු කරලා ඒ ආකාරයෙන් තමයි ප්‍රයෝජනයට ගන්න තියෙන්නේ. එතකොට තේ වත්තක තියෙන තේ දල්ල කියන එක අමුද්‍රව්‍යයක්. තේ කර්මාන්ත ශාලාවෙන් එළියට එන නිමිති අපි හඳුන්වන්නේ නිමි ද්‍රව්‍යයක් විදියට. තේ කර්මාන්ත ශාලාවෙන් එළියට එන නිමිති නිමි ද්‍රව්‍යයක්. එතකොට
තේවත්තක තියෙන තේ දැල්ල වටිනාකමින් අඩුයි. නමුත් තේ කර්මාන්ත ශාලාවෙන් එළියට එන නිමිති වටිනාකමින් ගොඩක් වැඩි. පැහැදිලිනේ? අන්නේ කාරණාව තමයි දැන් මම සම්බන්ධ කරන්නේ දත්ත සහ තොරතුරු කියන තැන. දත්ත කියන එකටයි තොරතුරු කියන එකටයි මම ඔය කාරණාව සම්බන්ධ කරන්නේ. එතකොට වත්තක තියෙන ඒ දැල්ල ඍජුව ප්‍රයෝජනට ගන්න බෑ. ඒක අපි පත් කරනවා නිමිතේ බව. එතකොට වත්තක තියෙන තේ දැල්ල අමු තේ දැල්ල නිකම්ම වත්තක තියෙන අමු තේ දැල්ල නිකම්ම නිමිතේ කොයි බවට පත් වෙන්නේ නැහැ. වත්තක තියෙන තේ දැල්ල නිකම්ම නිමිතේ බවට පත් වෙන්නේ නැහැ. ඒ සඳහා කිසියම් කාර්යයන් ටිකක් තියෙනවා. අර මම කිව්වේ ඇඹරීම, වේවීම, කුඩු කිරීම වගේ ගොඩක් ටිකක් තියෙනවා. එතකොට අමු තේ දැල්ල නිමිතේ බවට පත් කරන්න කිසියම් කාර්යයන් ටිකක් කරන්න. අපි කියනවා සැකසීමක් කියලා. අන්න ඒ වගේ අපි ගත්තොත් දත්ත කියන සංකල්පය දත්ත අපිට තොරතුරු බවට පත් කරන්න පුළුවන්. දත්ත තොරතුරු බවට පත් කරන්න අපි සැකසීමක් කරන්න ඕනේ. එතකොට මම කිව්ව උදාහරණයේ හැටියට අමු තේ දළු හරියට දත්ත වගේ. අමු තේ දළු කියන ඒවා හරියට දත්ත වගේ. තොරතුරු කියන එක හරියට තේ කොළ වගේ. නිමිතේ කොළ වගේ. තොරතුරු කියන එක හරියට නිමිතේ කොළ වගේ. අමු තේ දළු වලින් ඍජුව ප්‍රයෝජනයක් ගන්න බෑ. හැබැයි නිමිතේ කොළ වලින් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ. දත්ත වලින් අපිට ඍජුව ප්‍රයෝජනයක් ගන්න බෑ. හැබැයි අපිට තොරතුරු වලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දත්ත වල වටිනාකම අඩුයි හරියට අමු තේ දළු වගේ. හැබැයි තොරතුරු වල වටිනාකම වැඩි හරියට නිමිතේ කොළ වගේ. දැන් ඔයගොල්ලන්ට අදහසක් ඉන්නේ නැහැ. දත්ත සැකසීමෙන් තමයි තොරතුරු හදා ගන්න පුළුවන් වෙන්නේ. දැන් පැහැදිලිද කියලා මම හිතනවා. එතකොට මොනවද මේ දත්ත කියලා කියන්නේ? ඔයාලගේ ටියුට් එකේ බලන්න පොඩි උදාහරණයක් දෙන්න මෙන්න මේ විදිහට. දත්තවල ලක්ෂණ කිනට පහලින් කාර්යාල සේවකයෙකු සැලකූ විට ඔහුට අදාළ දත්ත මොනවද? කාර්යාල සේවකයෙකු සැලකූ විට ඔහුට අදාළ දත්ත මොනවද? සේවකයාගේ නම, සේවකයාගේ ගම, සේවකයාගේ උපන් අවුරුද්ද, සේවකයාගේ දුරකථන අංකය, සේවකයාගේ හැමේ පාට, සේවකයාගේ නම, අන්න ඒවා තමයි සේවකයෙක් සැලකූ විට ඔහුට අදාළ දත්ත වෙන්නේ. අපි ඉස්සෙල්ලාම දත්ත ගැන කතා කරලා ඉමු. දත්ත ගැන කතා කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි කතා කරමු තොරතුරු කියන්නේ මොනවද කියලා. එහෙනම් ඔයගොල්ලෝ මුලින්ම ලියා ගන්න දත්තයක් කියන එක මෙන්න මේ විදිහට. දත්තයක් ලියා ගන්න මෙන්න මේ විදිහට. දත්තයක් යනෝ අමුද්‍රව්‍ය මට්ටමේ පවතින දෙයකි. දත්තයක් යනු අමුද්‍රව්‍ය මට්ටමේ පවතින දෙයකි. ඔයගොල්ලෝ හදාරන අනෙක් විෂයන් එක බලද්දී මේ ගොඩාක් උගු නෝට් එකක් නැහැ කියලා හිතේ. ඒක තමයි. එක විෂයන් අනුව ඒ දෙන නෝට් එකේ ප්‍රමාණය වෙනස් වෙනවනේ. ඒකට මේ විෂය හැටියට ලොකු නෝට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය කරුණු කාරණා ටික හරියට තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ. හරි. තත්ත්වයක් යනු අමුද්‍රව්‍ය මට්ටමේ පවතින දෙයකි. ද්‍රව මට්ටමේ පවතින දෙයකි. එහි ආර්ථික වටිනාකම අවම වේ.
එහි ආර්ථික වටිනාකම අවම වේ. ආර්ථික වටිනාකම අවම වේ කියන්නේ ගන්න පුළුවන් ප්‍රයෝජන ප්‍රමාණය සීමිතයි කියන්නේ. සහ ඒකේ වටිනාකම අඩුයි කියන්නේ. ඒ ආර්ථික වටිනාකම අවම වේ. ඒ ආර්ථික වටිනාකම අවම වේ. යන මේ විදිහට දත්තය අපට ඍජුවම ප්‍රයෝජනවත් කාර්යයකට දත්තයක් අපට ඍජුවම ප්‍රයෝජනවත් කාර්යයකට ඇලිරක් ගහලා ලියා ගන්න තීරණ ගැනීම සඳහා ඇලිරක් ගහලා ලියා ගන්න තීරණ ගැනීම සඳහා ඍජුවම භාවිතා කළ නොහැක. තීරණ ගැනීම සඳහා ඍජුවම භාවිතා කළ නොහැක. ඔයාලට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් chat එක හරහා මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp එක හරහා මැසේජ් එකක් දාන්නත් පුළුවන්. පන්තිය කරන් යන අතර තුර. හරිනේ? ඍජුවම තීරණ ගැනීම සඳහා භාවිතා කළ නොහැක. तर අපි කතා කළා දත්තයක් කියලා කියන්නේ අමුද්‍රව්‍ය මට්ටමේ පවතින දෙයක්. ඒක ඍජුවම අපිට තීරණ ගැනීමේ ක්‍රියාවලියකට ප්‍රයෝජනවත් දෙයකට භාවිතා කරන්න බෑ. දත්ත ආර්ථික වටිනාකම වශයෙන් ගත්තත් වටිනාකම අඩුයි. දත්තයක් කියන එක ආර්ථික වටිනාකම වශයෙන් ගත්තත් වටිනාකම අඩුයි කියලා කියනවා. හරිනේ? අපි මේ දත්ත ගැන තමයි කතා කළේ. බලන ටියුට් එක ඊළඟට තියෙනවා දත්තවල ලක්ෂණ කියලා. මම කීපයක් අතන දීලා තියෙනවා. දත්තවල ලක්ෂණ characteristics of data සකස් කළ හැකිය අර්ථ රහිත වේ සංනිවේදනය කළ හැකි වේ. ඒ කියන්නේ එක තැනකට තවතැනකට යවන්න පුළුවන්. ගබඩා කළ හැකිය එකක් හරි. දත්ත ගබඩා කළ දෙයක් නතුවනද? එයා ගන්න තවත් ලක්ෂණයක් මෙන්න මේක. ඒක මම දැන් තමයි කිව්වා. ඊළඟ දත්තවල තවත් ලක්ෂණයක් අර්ථාන් අපි දිය කරන අර්ථය කියලානේ. යන මේම ආර්ථික වටිනාකම අවමය. ආර්ථික වටිනාකම අවමය. ආර්ථික වටිනාකම අවමය. ආර්ථික වටිනාකම අවමය. තව එකක් ලියා ගන්න. ඍජුව තීරණ ගැනීමට යොදාගත නොහැක. ඍජුව තීරණ ගැනීමට යොදාගත නොහැක. ඍජුවම දුවත් හරි. ඍජුවම තීරණ ගැනීමට යොදාගත නොහැක. ඍජුවම තීරණ ගැනීමට යොදාගත නොහැක. ඔය ටික ඇති දත්තවල ලක්ෂණ විදියට. දැන් දන්නවා දත්තයක් කියන්නේ අර්ථ රහිත දෙයක්. ඒක තීරණ ගැනීමට ඍජුවම භාවිත කරන්න බෑ. ඒක අපි සකස් කරන්න ඕනේ තීරණයක් ගැනීම සඳහා. ඒකට දත්ත අර්ථාන්ත සකස් කරලා පස්සේ තමයි අපිට තොරතුරු කියන එක ලැබෙන්නේ. ඊළඟට තියෙන ප්‍රශ්නය කාර්යාල සේවකයෙකු සැලකූ විට ඔහුට අදාළ දත්ත මොනවද කියන්නේ? සේවකයාගේ නම,
පහළ ගෙන්දේ තමක් නැහැ. සේවකයාගේ නම් සේවකයාගේ උපන්දිනය. සේවකයාගේ වයස දෙන්න ලියන්න එපා. සේවකයාගේ වයස දෙන්න දත්තයක් නෙවෙයි. සේවකයාගේ වයස කියන තොරතුරක්. උපන්දිනය දත්තයක් වෙලා වයස තොරතුරක් වෙන්නේ කොහොමද කියලා මම පස්සේ කියලා දෙන්නම්. තොරතුරු කතා කරද්දී දැන් ලියා ගන්න සේවකයාගේ නම දත්තයක්. සේවකයාගේ නම දත්තයක්. ඊළඟට සේවකයාගේ උපන්දිනය කියන්නේ දත්තයක්. සේවකයාගේ ගම කියන්නේ සේවකයා සම්බන්ධ දත්තයක්. ඊට දුරකථන අංකය කියන්නේ දත්තයක්. දුරකථන අංකය කියන්නේ දත්තයක්. ඊට සමය වර්ණය කියන්නේ දත්තයක්. ඊළඟට දෛනික වැටුප කියන්නේ දත්තයක්. දෛනික වැටුප. දෛනික වැටුප කියන්නේ දත්තයක්. දවසට හම්බ වෙන වැටුප කීයද කියන්නේ දත්තයක්. හැබැයි මාසික වැටුප කියලා ලියන්න එපා. මාසික වැටුප කියන එක දත්තයක් වශයෙන් සාමාන්‍යයෙන් ගන්න බෑ අපිට. ඒක තොරතුරක් වෙන්න පුළුවන්. ඒක මම කියන්නම් හේතුව එහෙම වෙන්නේ ඇයි කියලා. දැන් අපි ලියාගත්ත ටික පැහැදිලි වෙච්ච කියලා මම හිතනවා. හරිද? ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාලා අහන්න. නැත්නම් WhatsApp මැසේජ් එකක් දානවා ඒක තමයි. හරි. අපි බලමු ඊළඟ කියන කාරණාව දත්ත ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ලෙස වර්ගීකරණය කළ හැකියි. දත්ත ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ලෙස වර්ගීකරණය කළ හැකියි. ඔන්න අපි දත්ත වර්ග කරන්නයි යන්නේ. මුලින්ම තියෙනවා ප්‍රමාණාත්මක දත්ත qualitative data quantitative data. ප්‍රමාණාත්මක දත්ත අපි කියනවා quantitative data. ඊළඟට තියෙනවා ගුණාත්මක දත්ත qualitative data කියලා අපි කියනවා. මොනවද මේ ප්‍රමාණාත්මක දත්ත කියලා කියන්නේ? අපිට සංඛ්‍යාත්මකව වටිනාකමක් ප්‍රකාශ කළ හැකි නම් සංඛ්‍යාත්මකව වටිනාකමක් ප්‍රකාශ කළ හැකි දත්ත වලට අපි කියනවා ප්‍රමාණාත්මක දත්ත කියලා. දැන් මම කිව්වේ උපන්දිනය වර්ෂයක් මාසයක් දිනයක් නිශ්චිත ඉලක්කමකින් පෙන්වන්න පුළුවන් අපිට නේ. ඊළඟට දුරකථන අංකය අපිට කිසියම් ඉලක්කම් ප්‍රමාණකින් පෙන්වන්න පුළුවන්. ඊළඟට බර කියන සාධකය ගත්තොත් පුද්ගලික සම්බන්ධයෙන් බර කියන එක අපිට ප්‍රමාණාත්මක වටිනාකමකින් පෙන්වන්න පුළුවන්. උස සේවකයාගේ උස ගත්තොත් උස කියන එක ප්‍රමාණාත්මක වටිනාකමකින් පෙන්වන්න පුළුවන්. අඟල් වලින් අඩි වලින් සෙන්ටිමීටර වලින් පෙන්වන්න පුළුවන්. අන්න ඒවා අපි ප්‍රමාණාත්මක දත්ත කියලා කියනවා. ඒ කියන්නේ සංඛ්‍යා විද්‍යාත්මකව නිශ්චිතව වටිනාකම ප්‍රකාශ කළ හැකි දත්ත වලට අපි කියනවා ප්‍රමාණාත්මක දත්ත. නැත්නම් අපි කියනවා quantitative data කියලා. ප්‍රමාණාත්මක වටිනාකම ප්‍රකාශ කරන්න පුළුවන්. ඒතර මොනවද ගුණාත්මක දත්ත කියන්නේ? qualitative data කියන්නේ මොනවද? qualitative data කියලා කියන්නේ ගුණාත්මක දත්ත කියලා කියන්නේ අපිට සංඛ්‍යා විද්‍යාත්මකව වටිනාකමක් නිශ්චිතව ප්‍රකාශ කරන්න බැරි දත්ත. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම සේවකයෙක් සම්බන්ධයෙන් කරුණාවන්තභාවය කියන සාධකය ගත්තොත් කරුණාවන්තකම කියන එක අපිට කියන්න බෑනේ පැහැදිලිව නිශ්චිතව මෙච්චරයි කියන්නේ. ඒක සාපේක්ෂව අපි කියන දෙයක්. උදාහරණයක් වශයෙන් කරුණාවන්තකම මීටර 50. කරුණාවන්තකම කිලෝග්‍රෑම් 10ක්. එහෙම දැක්කද? කරුණාවන්තකම කියන එක මනින්න ඒකයක් ලෝකේ මේ වෙනතෙක් සොයාගෙන නැත. නිහතමානී බව. නිහතමානී බව කියන එක මනින්න ඒකයක් තම ලෝකේ හොයාගෙන නැහැ පොඩ්ඩක්. ඒ වගේමයි වෙනත් ඕනෙම ගුණයක් ප්‍රකාශ කරන්න හැකියාවක් නැහැ. දැන් ප්‍රකාශ කරන්න පුළුවන් ප්‍රමාණාත්මකව දක්වන්න බෑ. අන්න ඒ වගේ ප්‍රමාණාත්මකව දක්වන්න බැරි දත්ත අපි කියනවා ගුණාත්මක දත්ත කියලා. පැහැදිලිද? ඒ ගුණාත්මක දත්ත කියන ඒවා අපි හැම වෙලේම ඉදිරිපත් කරන්නේ සාපේක්ෂව. ගුණාත්මක දත්ත කියන ඒවා අපි හැම වෙලේම ඉදිරිපත් කරන්නේ සාපේක්ෂව.
තවත් කෙනෙක්ට තවත් පුද්ගලයෙක්ට සාපේක්ෂව. එයා හොඳයි කියනවා. හොඳයි කියන්නේ තවත් කෙනෙක්ට සාපේක්ෂව දෙන්නේ සංසන්දනය කරලා කියන්නේ එයා හොඳයි කියන්නේ. එයාට වඩා හොඳ කෙනෙක් આવොත් එහෙම නේද? ඒකට සලකා බලන පුද්ගලයාගේ ගුණාත්මක බව අඩු වෙනවා. එයාට උන් නරක කරනවා. ඒක හොඳ කෙනෙක් කියනවා. පැහැදිලි. හරි. ලියාගන්න මෙන්න මේ විදිහට ප්‍රමාණාත්මක දත්ත කියන එක. ප්‍රමාණාත්මක දත්ත කියන ලියාගන්න මෙන්න මේ විදිහට. කියන්න සංඛ්‍යාත්මකව අපි දැන් නෝට් එක ලියන්නේ ප්‍රමාණාත්මක දත්ත කියන එක. ලියාගන්න සංඛ්‍යාත්මකව නිශ්චිතව අගයක් ප්‍රකාශ කළ හැකි සංඛ්‍යාත්මකව නිශ්චිතව අගයක් ප්‍රකාශ කළ හැකි දත්ත ප්‍රමාණාත්මක දත්ත ලෙස හඳුන්වයි. ප්‍රමාණාත්මක දත්ත ලෙස හඳුන්වයි. උදාහරණ කියලා ලියා ගන්න. පුද්ගලයෙකුගේ උස පුද්ගලයෙකුගේ බර ඒවා අපිට ප්‍රමාණාත්මකව කියන්න පුළුවන්. තවත් උදාහරණ ඕනතරම් කියන්න පුළුවන්. නමුත් මේ උදාහරණ ගොඩක් කතා කරන්නේ නෑ නේද? ඊට පස්සේ තියෙනවා ගුණාත්මක දත්ත qualitative data. ලියාගන්න ගුණාත්මක දත්ත වලට මෙන්න මේ විදිහට. ලියාගන්න ගුණාත්මක දත්ත කියන එකට මෙන්න මේ විදිහට. ලියාගන්න මෙන්න. සංඛ්‍යා විද්‍යාත්මකව හරි නැත්නම් සංඛ්‍යාත්මකව කොට ඒක තමයි. සංඛ්‍යා විද්‍යාත්මකව වටිනාකම ප්‍රකාශ කළ නොහැකි. සංඛ්‍යා විද්‍යාත්මකව වටිනාකම ප්‍රකාශ කළ නොහැකි. සංඛ්‍යා විද්‍යාත්මකව වටිනාකම ප්‍රකාශ කළ නොහැකි. දත්ත වටිනාකම ප්‍රකාශ කළ නොහැකි දත්ත සංඛ්‍යා විද්‍යාත්මකව වටිනාකම ප්‍රකාශ කළ නොහැකි දත්ත ගුණාත්මක දත්ත ලෙස හඳුන්වයි. ගුණාත්මක දත්ත ලෙස හඳුන්වයි. ගුණාත්මක දත්ත ලෙස හඳුන්වයි. ලියා ගන්න උදාහරණ කිහිපයක්. පුද්ගලයෙකුගේ කරුණාවන්ත බව. පුද්ගලයෙකුගේ කරුණාවන්ත බව. නිහතමානී බව. කරුණාවන්ත බව, නිහතමානී බව. ඒවා ගුණයන්. ඒවා අපිට ප්‍රමාණාත්මකව කියන්න බැහැ. හරි. ඒතර අපි මොකද කරේ? දත්තයක් කියන එක නිර්වචනය කළා. මොකද්ද දත්තයක් කියලා කිව්වේ?
ආර්ථ රහිත ඍජුවම ප්‍රයෝජනයකට ගන්න බැරි තීරණ ගැනීමේ ක්‍රියාවලියට අරගන්න බැරි අමුද්‍රව්‍ය தත්වයේ තියෙන දෙයක් තමයි දත්ත කියලා කියන්නේ. අපි දත්තවල ලක්ෂණ කතා කළා. මොනවද දත්තවල ලක්ෂණ? අර්ථ රහිතයි, සැකසීමට භාජනය කරන්න පුළුවන්, ආර්ථික වටිනාකම අවමයි, තීරණ ගැනීමට ජීවන භාවිත කරන්න බෑ, සංයෝජනීය කිරීමේ හැකියාව තියෙනවා. ඒක අපි කියන්නේ දත්ත. ඊළඟට අපි දත්ත වර්ග කළා කොටස් දෙකකට. ප්‍රමාණාත්මක දත්ත කිව්වා සංඛ්‍යා විද්‍යාත්මකව වටිනාකමක් නිශ්චිතව ප්‍රකාශ කරන්න පුළුවන් දත්තවලට. ඊළඟට ගුණාත්මක දත්ත කිව්වා සංඛ්‍යා විද්‍යාත්මකව නිශ්චිතව වටිනාකමක් ප්‍රකාශ කරන්න බැරි දත්ත. පැහැදිලිද? ඒතකොට අපි දත්ත කියන්නේ මොකක්ද? දත්ත වර්ග කරන ආකාරය මොකක්ද? දත්තවල ලක්ෂණ මොකක්ද? දත්තවලට උදාහරණ අපි දැන් ලියාගෙන අවසන්. අපි යමු දැන් කියුත් එකේ ඊළඟ කොටසට. ඊළඟ කොටස තියෙනවා බලන්න තොරතුරු කියන තොරතුරු. ඒ ලක්ෂණය තමයි තොරතුරු. ඉන්ෆෝමේෂන් තොරතුරු. දැන් මම තොරතුරක් කියන උදාහරණයක් කියන්න මෙන්න බලන්න. දැන් අපි ගත්තොත් සේවකයෙකුගේ වයස උපන්දින සේවකයෙකුගේ උපන්දිනය ගත්තොත් අපි එක වර්ෂයක් මාසයක් දිනයක් සහිතව ප්‍රකාශ කරන එක දත්තයක් නේ. එයා ඉපදිච්ච දවස දත්තයක්. ඒක 아무තෙන් හදපු දෙයක් නෙවෙයි. එයා කිසියම් මොහොතක මේ ලෝකෙට ඉපදුනා නම් අන්න ඉපදිච්ච දවස වෙලාව තමයි එයා ඉපදිච්ච දවස උපන්දිනය සහ උපන්දිනය. ඉදී හට ගන්න දෙයක් නේ. ඉදී හට ගන්න දෙයක් කියන්නේ ඉපදිච්ච වෙලාවට එයාට වෙලාවක් ලැබෙනවා උපන් වෙලාව. ඉපදිච්ච දවසට එයාට දවසක් ලැබෙන උපන්දිනය. ඒ 아무තු ආයාසයෙන් කරන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මම කියන්නේ ආයාසයෙන් කරන දෙයක් නෙවෙයි කියන්නේ ඉපදීම කියන එක ඉදීම සිද්ධ වෙන දෙයක් නේ. දත්තයක් වශයෙන් සැලකනවා. ඊළඟට මෙයාගේ වයස ගත්තොත් දැන් කෙනෙක්ට දෙන්න පුළුවන් ඉතින් කොහොමත් වයසට යනවනේ. වයසට එනකොට ඉතින්ම වයස හැදෙනවනේ කියලා. නේ? දැන් මම මෙතන පේන්නේ හිටියට ඕගොල්ලන්ට ඕන්න මගේ වයස පේන්නේ නේද? ඕගොල්ලන්ට මගේ වයස බලා ගන්න ඕනේ නම් මගෙන් උපන්දිනේ අහලා 2022 අවුරුද්දෙන් මගේ උපන්දිනේ අඩු කරන්න ඕනේ. නේ? මම මෙතන පේන්නේ හිටියට මගේ වයස හොයා ගන්න ඕන නම් ඕගොල්ලන්ට 2022 අවුරුද්දෙන් මගේ උපන් වර්ෂය අඩු කරන්න ඕනේ. ඒක තමයි මගේ වයස එන්නේ. අන්න සැකසීම. අන්න ඒක තමයි සැකසීම කියන්නේ. 2022 අවුරුද්දෙන් මම ඉපදිච්ච වර්ෂය අඩු කරනවා. එතකොට එනවා මගේ වයස කියලා. ඔයගොල්ලෝ අඩු කිරීමක් කරා නේද? අන්න ඒක තමයි කියන්නේ සැකසීමක්. සැකසීමක් කියන්නේ එකතු කිරීමක්, අඩු කිරීමක්, ಗುಣ කිරීමක්, බෙදීමක් මේ කුමනෝ කාර්යයක් සිද්ධ වෙනවා නම් අන්න ඒක තමයි සැකසීම. මම අර ඒ ෆැක්ටරි කතාවේ කිව්වේ ඒ දලු ඇඹරලා, වේරලා, පුඩු කරලා, පැකට් කරලා අන්න ඒක තමයි කියන්නේ සැකසීම කියන්නේ. ඒ නිසානේ නිමිතිය කොහොමද? ඒ වගේ. එතකොට තොරතුරක් කියන එක ඉබේ පහළ වෙන දෙයක් නෙවෙයි, මහන්සි වෙලා ලබා ගත යුතු දෙයක්. ඒක ඉබේ පහළ වෙන්නේ ඒක ලැබෙන්නේ සැකසීමක් කරා. සැකසීමක් කරා තමයි තොරතුරු ලැබෙන්නේ. දත්ත සැකසීමට ලක් කරලා පස්සේ තමයි තොරතුරු කියන එක ලැබෙන්නේ. එතකොට දත්ත වගේ නෙවෙයි තොරතුරු වලට ආර්ථික වටිනාකමක් තියෙනවා. තොරතුරු වලට ආර්ථික වටිනාකමක් තියෙනවා. ආර්ථික වටිනාකමක් කියනවා කියන්නේ හැමෝම හොයනවා ඒක. කිසියම් මිලක් නියම කරන්න පුළුවන් ඒවා. උදාහරණ විදිහට පස්සේ කියන්නේ. ඒ වගේම තොරතුරු අපිට ඍජුවම තීරණ ගැනීමේ ක්‍රියාවලියට පාවිච්චි කරන්න පුළුවන්. හරියට මේ නිමිතිය කරගන්න. නිමිතිය කොළ ගත්ත ගමන් අපිට වතුරේකට දාලා පෙරලා බොන්න පුළුවන්. අන්නේ වගේ තමයි තොරතුරු කියන ඒවා ඍජුවම තීරණ ගැනීමේ ක්‍රියාවලියට ලක් කරන දෙයක්. ඍජුවම තීරණ ගැනීමේ ක්‍රියාවලියට ලක් කරනවා. ඒ වගේම තොරතුරු වල වටිනාකම වැඩි. තොරතුරු ලැබෙන්නේ දත්ත සකස් කිරීම හරහා. උදාහරණයක් තමයි සේවකයෙක් ගත්තොත්
සේවකයාගේ වයස කියන්නේ. මම උදාහරණ කිහිපයක් කියන්නම් අපි නෝට් එක ඉස්සෙල්ලා ලියාගෙන. ලියලා මෙන්න මේ විදිහට තොරතුරු වල කියලා තොරතුරු වල අපි කියන ইনফরমේෂන් කියලා. තොරතුරු වල ආර්ථික වටිනාකම සහිත 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 මේවා ඍජුවම තීරණ ගැනීමේ ක්‍රියාවලියට භාවිතා කළ හැක. මේවා ඍජුවම තීරණ ගැනීමේ ක්‍රියාවලියට භාවිතා කළ හැක. භාවිතා කළ හැක. ඊට හේතුව නම් තොරතුරු යන අර්ථාන්විත දෙයකි. යට හේතුව නම් තොරතුරු යන අර්ථාන්විත දෙයකි. අර්ථයක් අර්ථාන්විත දෙයකි. ලියාගන්න උදාහරණ කියලා ලියාගන්න. සේවකයෙකුගේ වයස තව උදාහරණයක් ලියාගන්න. සේවකයෙකුගේ මාසික වැටුප. අන්න දැන් ඕගලන්ට තේරෙනවා දෛනික වැටුප දක්වයක් වෙන්නත් මාසික වැටුප කියන එක තොරතුරක් වෙන්නත් හේතුව මොකක්ද කියලා. මොකද සේවකයෙක් දවස් 30ක් වැඩ කරනවා නම් ඉස්සෙල්ලා එක දවසක වැටුප කියලා බලනවා. ඊට පස්සේ එයා දවස් 30ක් වැඩ කළා නම් දෛනික වැටුප ගුණ කරනවා දවස් 30න්. එතකොට එනවා මාසික වැටුප කීයද කියලා. දැන් පැහැදිලිනේ. එතකොට මාසික වැටුප කියන එක ගණනය කළ ගන්න දෙයක්. අන්න ඒ නිසා මාසික වැටුප කියන එක ඉන්නේ තොරතුරු කියන පැත්ත. තොරතුරු කියන පැත්ත තමයි මාසික වැටුප කියන්නේ. දැන් පැහැදිලිනේ. මම ප්‍රශ්නයක් අහන්නම්. ඒ ප්‍රශ්නට උත්තරේ මට දෙන්න ඕගොල්ලෝ මැසේජ් එකක් කරා දෙන්න. මැසේජ් එකක් කරා දුන්නා නම් හරි. බලන්න කතාවක් නැහැ නේද? ඒක මම කියන්නේ. හරි. මට කියන්න ඩෙන්ටිටි කාඩ් නම්බර් එක කියන්නේ දත්තයක්ද තොරතුරක්ද? සිංහලෙන් ටයිප් කරන්න ඕනේ ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න. ඩෙන්ටිටි කාඩ් නම්බර් එක කියන්නේ දත්තයක්ද තොරතුරක්ද? data or information. දත්තයක්ද තොරතුරක්ද? ඩෙන්ටිටි කාඩ් නම්බර් එක කියන්නේ data. ඩෙන්ටිටි කාඩ් නම්බර් එක කියන්නේ data එක. එයි ඒක මතු පිටින් බලලා අපිට කිසිම අර්ථයක් ගන්න බැහැ. මතු පිටින් බලලා කිසිම අර්ථයක් ගන්න බැහැ. ඩෙන්ටිටි කාඩ් නම්බර් එක කියන්නේ data එක. ඒක data එකක් දත්තයක්. හැබැයි ඕගොල්ලෝ දන්නවද
ඩෙන්ටිටි කාඩ් එකකින් අපිට තොරතුරු ගන්නත් පුළුවන්. ඩෙන්ටිටි කාඩ් නම්බර් එකෙන් අපිට තොරතුරු ගන්නත් පුළුවන්. මේ කොහොමද? දැන් ඩෙන්ටිටි කාඩ් නම්බර් වර්ග දෙකක් තියෙනවනේ. ටර්මිනල් ෆෝමැට් එකකුත් තියෙනවා, අලුත් ෆෝමැට් එකකුත් තියෙනවා. මම මේ පාඩම හා සම්බන්ධව කතා කරන්නේ. හරි. ටර්මිනල් ෆෝමැට් එකකුත් තියෙනවා, අලුත් ෆෝමැට් එකකුත් තියෙනවා, අලුත් ඩෙන්ටිටි කාඩ් නම්බර් වල. මම මේ පරණ ෆෝමැට් එකකින් කියන්නේ. මම පරණ ඩෙන්ටිටි කාඩ් නම්බර් එකක් නෙවෙයි. පරණ ඩෙන්ටිටි කාඩ් නම්බර් ෆෝමැට් එකක් තමයි මම මේ දීන්නේ. මේ රිජුවම ගත්තොත් මේක තත්ත්වය. ඩේටා එක. දැන් ඔය දන්නවනේ ඩේටා කියන වචනේ තමයි ඉංග්‍රීසියෙන් කියුවේ. හරි? ඩේටා. තත්ත්වය. ඔයාලට මම මේකෙන් ইনফরমේෂන් ජෙනරේට් කරන විදිය. ইনফরমේෂන් ලබා ගන්න විදිය බලන්න. ඔයගොල්ලෝ දන්නවා ඩෙන්ටිටි කාඩ් නම්බර් එකේ මුල් ඉලක්කම් දෙකකින් කියවෙන්නේ පුද්ගලයා ඉපදිච්ච අවුරුද්ද. 1990 තමයි මෙයා ඉපදිලා තියෙන්නේ. ඒ වගේ අලුත් ඩෙන්ටිටි කාඩ් නම්බරේ නම් මේක එහෙම් පිටින්ම තියෙනවා. මේ ගෙඩිය පිටින්ම තියෙනවා ඉපදිච්ච අවුරුද්ද කියලා. පරණ ඒවායේ තියෙන අල්කෑල පිට විතරයි. 1990 තමයි ඉපදිලා තියෙන්නේ පුද්ගලයා. අන්න මම තොරතුරක් ගත්තා. එළිය. ඊපස්සේ ඊළඟ ඉලක්කම් 3. මේ ඉලක්කම් 3 500ට වඩා වැඩි නම් මේ ඉලක්කම් 3 500ට වඩා වැඩි නම් මේ ඉලක්කම් 3 වටිනාකම 500ට වඩා වැඩි නම් එයා ගැහැණු. මේ ඉලක්කම් 3 වටිනාකම 500ට වඩා අඩු නම් එයා පිරිමි. ඒකට මේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක තරන් ඉන්න පුද්ගලයා පිරිමි පුද්ගලයෙක්. කොහොමද දැනගත්තේ? මේ ඉලක්කම් 3 වටිනාකම 500ට වඩා අඩු නිසා. එයා පිරිමි පුද්ගලයෙක්. අන්න මම තවදුරටත් ගත්තා. ඩෙන්ටිටි කාඩ් නම්බර් එක තවදුරටත්. සැකසීමක් කරන්නේ. මොකද ඔය සැකසීම? මම සැකසීමක් කළා. මොකද ඔය සැකසීම? මේ ඉලක්කම් 3 අරගෙන මම බැලුවා 500ට වඩා වැඩිද 500ට වඩා අඩුද කියලා. අන්න සැකසීම. මේක තරකයක් තිබෙන්නේ. මම තේරුම් ගත්තා මෙයා පිරිමි කෙනෙක් අනිවාර්යයෙන්. ඊළඟට මට පුළුවන් මෙතනින් අරගන්න මෙයාගේ උපන් දිනය කවද්ද කියලා. මෙයා අනිවාර්යෙන්ම ජනවාරි මාසේ 15 වෙනිදා ඉපදිච්ච කෙනෙක්. මෙයා ජනවාරි මාසේ 15 වෙනිදා ඉපදිච්ච කෙනෙක්. ඒක කොහොමද හොයාගත්තේ? මේ ඉලක්කම් තුنين නිරූපණය කරන්නේ අවුරුද්දේ ඉපදිච්ච දවස කවද්ද කියන්නේ. කියන්නේ දවස් 365ක් තියෙන අවුරුද්දට. මෙයා එතකොට 365ක් තියෙන අවුරුද්දේ 15 වෙනි දිනේ ඉපදිච්ච කෙනා. 15 වෙනි දවසේ ඉපදිච්ච කෙනා. ඒක යමන් ජනවාරි 15 වෙනිදා. බැරි වෙලා හරි මේක කාන්තාවක ඩෙන්ටිටි කාඩ් එකක් වුණා නම් එයාගේ මේ අංකය ඉන්නේ 515යි කියලා. ඒ 500ක් එකතු වෙනවා. පිරිමයගේ කෙලින්ම ලියනවා දවස කීයද කියලා. ගැහණුවාගේ දවස ලියන්නේ 500ක් එකතු කරලා. ඒක පෙබරවාරි මාසෙ වෙනකොට තවත් ගණන් එකතු වෙනවා. මාර්තු මාසෙ වලට තවත් ගණන් කියන්නේ. ජනවාරි මාසෙ 15 වෙනි ප්‍රශ්නයක් නෑ මොනම දවසක. ඔය අතර ජනවාරි 30 වෙනිදාට පවා යනවා. ඊපස්සේ පෙබරවාරි 1 වෙනකොට පෙබරවාරි 1 වෙනකොට යාගේ ඉතින් අංක එන්නේ 32යි කියලා ඉන්නේ. තේරුණානේ? අන්න ඒක තමයි යන්නේ. පෙබරවාරි 1 ගැන 32 තියෙනවා. 32 වෙනි දිනේ දාගත්තොත් 32 වෙනි දවසනේ අවුරුදු. මම ඔයාලට පෙන්නුවේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එකෙන් තොරතුරු ගන්න ආකාරය. ඒ ජනවාරි ගත්තේ කොහොමද? මේකේ 15 කියන්නේ අවුරුද්දේ 15 වෙනි දවසනේ. බලන්න කැලෙන්ඩරේ අවුරුද්දේ 15 වෙනි දවස කියන්නේ කවුද? ජනවාරි 15. 16 කියන්නේ ජනවාරි 16. ඒක 31 මෙතන 31 ආවොත් ඒකෙන් තේරෙන්නේ මෙයා පිරිමි පුද්ගලෙක් ඉපදෙලා ඉන්නේ ජනවාරි 31. පිරිමි පුද්ගලෙක් ඉපදෙලා ඉන්නේ ජනවාරි 31. ඒ අවුරුද්දේ 31 වෙනි දවසේ පැහැදිලිද? මෙතන අගේ 32 ආවොත් 32 આવුත් අනිවාර්යෙන් කියන්නේ ජනවාරි මාසෙට දින 31ක් යනවා. ජනවාරි මාසෙට දින 31ක් යනවා. 32 කියන්නේ ඒක පෙබරවාරි 1 වෙනිදා. කියන්නේ ඒ අවුරුද්දේ 32 වෙනි දවස කියන්නේ පෙබරවාරි 1 වෙනිදා. දැන් පැහැදිලිද? 32 වෙනි දවස කියන්නේ පෙබරවාරි 1 වෙනිදා කියන්නේ. හරිද? පැහැදිලිද? තේරුණා? හරි. ඒක ගොඩක්ම වැදගත් වෙන්නේ ආරක්ෂක අංශය වගේ වෙන වැදගත් වෙන්නේ. ඩෙන්ටිටි කාඩ් එක දුන්නාන් පස්සේ ඒ ඩෙන්ටිටි කාඩ් එක කොරා ඩෙන්ටිටි කාඩ් එකක්ද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට බලලා.
සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ස්වභාවය දිහා බලලා බලන්න වයස හිතා ගන්න කොච්චරද කියලා. ඉතින් මේ දාන ID card නම්බර එක ID card නම්බරයක් නම් කවුරු කෙනෙක් වැදගත් දැම්මොත් මේක පාරකුලට දාලා. ඒක පුළුවන් ආරක්ෂක අංශයට ඒ සම්බන්ධව දැනුමක් තියෙනවා. මම මේ ඉන්නේ ෆයින් ආල්ට සම්බන්ධ දෙයක්. හරි. දත්තකින් පොරතුරක් ගන්න විදිහ. හරි. මම හිතන්නේ කාරණාව පැහැදිලි වෙන්නේ නැහැ කියලා. හරි. ඊළඟට මම තව උදාහරණයක් කියනකොට සේවකයෝ සම්බන්ධයි. මම බලන්න. දැන් ගිය සතියේ මම ඒ විස්තරය කරගෙන ඉන්නකොට තමයි තවත් විදුලි සම්බන්ධයි. මම ඉතින් අසල කාස්ට මතක් කරලා දෙන්නම්. හරි. මම බලන්න. ආයතනයක සේවකයෝ 10 දෙනෙක් වැඩ කරනවා නම් ආයතනයක වැඩ කරනවා සේවකයින් 10 දෙනෙක්. ආයතනයක වැඩ කරනවා සේවකයින් 10 දෙනෙක්. එතකොට මේ 10 දෙනාගේ නම් තමයි A B C D E. වැඩ කරන 4 5. F G H I. 1 2 3 4 5 6 7 8 9 10. මොන දේව 10 දෙනා. A ගේ වැටුප මාසික වැටුප 10000යි. B ගේ මාසික වැටුප 20000යි. C ගේ මාසික වැටුප 30000යි. D ගේ මාසික වැටුප 10000යි. මට කියන්න මේ විදිහට එක් සේවකයාගේ වැටුප ගත්තොත් එක් සේවකයාගේ වැටුප ගත්තොත් දත්තයක්ද තොරතුරක්ද? එක් සේවකයාගේ වැටුප. මම අහන්නේ එක් සේවකයාගේ වැටුප. හිතමු මේ ආයතනයේ නම XYZ කියලා. මේ ආයතනයේ නම තමයි XYZ. XYZ ආයතනයේ එක සේවකයෙක් ගත්තොත් එයාගේ වැටුප දත්තයක් තොරතුරක්ද? දත්තද උරුමද? ඒක දත්තය. ඒක දත්තය. හොඳයි. උත්තර ලැබුණා. ඒක දත්තය. සමස්ත ආයතනයේ ඉන්න සමස්ත සේවක ප්‍රමාණය ගත්තාම X සේවකයෙක්ගේ වැටුප කියන්නේ දත්තය. දැන් කෙනෙක් බලාපොරොත්තු වෙනවා XYZ කියන ආයතනයේ සේවයට බැඳෙන්න. XYZ කියන ආයතනයේ සේවයට බැඳෙන්න බලාපොරොත්තු වෙනවා. එයා සේවයට බැඳෙන්නේ මේ වැටුප දිහා බලන. මේ වැටුප දිහා බලලා තමයි එයා සේවයට බැඳෙන්නේ. එතකොට එතුම එයාගේ නම MJ අලුත් පුද්ගලයෙක් කියනවා මේ ආයතනයේ වැඩට සේවයට වාර්තා කරන්න සේවයට බැඳෙන්නේ යනවා එම් කියලා පුද්ගලෙක්. එයා සේවයට බැඳෙන්නේ වැටුප දිහා බලලා. එතකොට මේ වැටුප ගත්තට පස්සේ එම්ට පුළුවන් ද තීරණය කරන්න මේ එක්කෙනෙක්ගේ වැටුපක් දිහා විතරක් බලලා සේවයට එනව නැද්ද කියන්නේ. එයාට ඒ කෙනෙක් කෙනා හම්බුනොත් එයා කියන්නේ එයාගේ වැටුප 10000යි. එයාට C කෙනෙක් කෙනා හම්බුනොත් එයා කියන්නේ වැටුප 30000යි. D කියන පුද්ගලයා හම්බුනොත් D ගේ වැටුප 60000යි කියලා. D ගේ වැටුප 60000 නම් එයාට D කෙනා හම්බුනොත් එයා කියන්නේ මගේ වැටුප 60000යි කියලා. ඒතර M ට පුළුවන් ද තීරණය කරන්න M කියන පුද්ගලයාට පුළුවන් තීරණය කරන්න M කියන පුද්ගලයාට පුළුවන් තීරණය කරන්න එක්කෙනෙක්ගේ වැටුපක් දිහා විතරක් බලලා සේවයට නේද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. අර උත්තරේ දුන්නා කියන්නේ තීරණය කරන්න පුළුවන්. තීරණය කරන්න බෑ. ඇයි? තීරණය කරන්න බැරි හේතුව තමයි පුද්ගලයාගෙන් පුද්ගලයාට වැටුප වෙනස්. එයාට හම්බුන අවම වැටුපක් ගන්න එක්කෙනා අයියෝ අඩු වැටුපක් තියෙන කෙනෙක්. වැඩි වැටුපක් ගන්න එක්කෙනා හම්බුනොත් එයාට දෙන්න පුළුවන් අම්මා සුපිරි ලොකු වැටුපක් දෙනවනේ මෙයාට. ඒක දෙන්න පුළුවන්. නමුත් ඒ ගන්න තීරණේ වැරදි. අන්තිමට මම කියන්නේ මේ තනි වශයෙන් ගත්තාන් පස්සේ ඒක තත්ත්වයක්. අපිට තීරණයක් ගන්න බෑ. අර්ථ රහිතයි. ප්‍රයෝජනවත් බව අඩුයි. දැන් පැහැදිලි නේ? තනි වශයෙන් ගත්තාම අර්ථයක් නෑ. ඒවන මට කියන්න M කියන පුද්ගලයා මේ ආයතනයට බැඳෙන්න බලාපොරොත්තු වෙනවා නම් වැටුප මත පීඩලා වැටුප මත තීරණය කරනවා. Mට තීරණයක් ගන්න භාවිතා කරන්න පුළුවන් ක්‍රමය මොකක්ද? Mට තීරණයක් ගන්න භාවිතා කරන්න පුළුවන් ක්‍රමය මොකක්ද කියන බලන්න. මොකක්ද Mට ගන්නපන් තීරණය?
මොකක් මත පදනම්ලා තීරණයක් ගන්න. දැන් ඔයගොල්ලෝ හිතනවා ආත්ම වැඩ කරනකොට කොහොමද ඔයගොල්ලෝ වැටුප තීරණය කරන්නේ? හිතමු මේ 10 දෙනාම එකම මට්ටමේ සීල්ක 10 දෙනෙක් ඉන්නේ. වැඩි වැඩ කරන කට්ටිය ඉන්නේ. එක එක අයගේ දක්ෂතාව අනුව වැටුප පරිපූර්ණ කරන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. සමහර කට්ටිය දක්ෂයි වැටුප ගන්න බැහැ. සමහර කට්ටිය උදාසීනයි වැටුප දෙන්න හම්බෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් ප්‍රයිවට් කරන්නේ. වැටුප ගෙවන්න. කොහොමද එම් තීරණයක් ගන්න? එම්ට තීරණයක් ගන්න බැරුව ඉන්නේ. කොහොමද එම් තීරණයක් ගන්න? මේ වැටුප දිහා බලන්න. ඔබ ඉස්කෝලේ යන කාලේ වාර විභාගෙට මුහුණ දුන්නාට පස්සේ දෙන රිපෝට් කාඩ් එක. ඒ රිපෝට් කාඩ් එකේ තියෙන එක් එක් විෂයන් වල ලකුණු දාන්න. ඊට පස්සේ විෂයන් 8ක් නම් 9ක් නම් මේක 4ක් වෙන්න පුළුවන් විෂයන් උසස් කරන විෂයන් 4යි. එතකොට ඒ විෂයන් 4 කියන්නේ ඉංග්‍රීසිත් එක්ක. උත්තරකට ලැබුණා කියන්නේ සාමාන්‍යයි. හරි. එතකොට ඒ විෂයන් වල ලකුණු වල එකතුව දෙනවා. ඊට පස්සේ පන්ති පාර ටීචර් ඒ ලකුණු වල එකතුව විෂයන් ගානෙන් බෙදලා ගන්නවා සාමාන්‍ය අගය කියලා. ඔය සාමාන්‍ය අගය කියන්නේ ගන්නේ මොකටද? අපි ඉස්සන කාලේ හිතුවේ මොකද නිකන් ඉවරට හදන්නේ කියලා. අපි ඉස්සන කාලේ හිතුවේ මේ සාමාන්‍ය අගය කියන්නේ නිකන් හදන්නේ කියලා. නිකන් ඉවරට හදන්නේ. අපිට කිව්වේ එහෙම. මේ දැන් තමයි තේරෙන්නේ ඇයි එන්නේ හදලා තියෙන්නේ. ඇයි සාමාන්‍ය අගය ටිකක් හදන්නේ? සාමාන්‍ය අගය ටිකක් හදන්නේ ඒ ළමයාගේ පන්තියේ අනිකුත් අය අතර තියෙන මට්ටම තේරුම් ගන්න. ඒතර සාමාන්‍යගේ මත පදනම් වෙලා පන්තියේ පළවෙනියට සංසන්දනය කරන්න පුළුවන්. වෙනත් පන්තියක ළමෙක්ට සංසන්දනය කරන්න පුළුවන්. වෙනත් පාසලක කෙනෙක්ට සංසන්දනය කරන්න පුළුවන්. වෙනත් දිස්ත්‍රික්කයක ළමෙක්ට සංසන්දනය කරන්න පුළුවන්. මොකද එක විෂයකට ගත්ත ලකුණ මත ළමයා දක්ෂද අදක්ෂද තීරණය කරන්න බෑ. ළමයා දුර්වලද තීරණය කරන්න බෑ. එක් විෂයක ලකුණු වලට ගන්න පුළුවන්. තව විෂයක ලකුණු දුන්නන්න පුළුවන්. ඒකට එක් විෂයකට ගත්ත ලකුණු කියන්නේ தත්ත්වයක්. හරිද කියන්නේ? එක් විෂයකට ගත්ත ලකුණක් කියන්නේ. එක විෂයකට ගත්ත ලකුණක් කියන්නේ தත්ත්වයක්. විෂයන් වල ලකුණු ටික ඔක්කොම එකතු කරලා විෂයන් ගානේ බෙදුවම් එන සාමාන්‍යය අන්න හොඳ තොරතුරක්. අන්න කොහොමද? ඒක හොඳ තොරතුරක්. ඒ වල තීරණයක් ගන්න පුළුවන්. පැහැදිලිද මං කියන්නේ? තේරුණා නේද? අන්න ඒ වගේ කවුරු හරි පුද්ගලෙක් මේ ආයතනයට බැඳෙනවා නම් එයා බලනවා මට කීයක් වැටුප ගන්න පුළුවන්ද? කොහොමද එයා වැටුප ගන්න ප්‍රමාණය තීරණය කරන්නේ? සේවකයෝ 10 දෙනෙක් ඉන්නවා නම් මට ළඟට මෙහෙම කරන්න නම් බෑ දැන් හොඳ 10 දෙනාගේම වැටුපේ එකතුව ගන්න. 10 දෙනාගේම වැටුපේ එකතුව ගන්නවා. 10 දෙනාගේම වැටුපේ එකතුව අරගෙන ඊට පස්සේ මේ එකතුව බෙදනවා සේවක ප්‍රමාණයෙන්. ඊට පස්සේ අර ගන්නවා සාමාන්‍ය වැටුප. ඊට පස්සේ අර ගන්නවා අපි සාමාන්‍ය වැටුප. සාමාන්‍ය වැටුප අරගන්න. සාමාන්‍ය වැටුප අරගත්තාම අන්න දැන් තීරණය කරන්න පුළුවන් මේ M කියන පුද්ගලයාට මේ ආයතනයේ වැටුප් මට්ටම කොහොමද යන්නේ. XYZ ආයතනයේ සාමාන්‍යයෙන් සේවකයෙක් ගන්න වැටුප දිහා බලලා එයාට පුළුවන් තවත් ආයතනයක් එක්ක සංසන්දනය කරන්න. D ගේ වැටුප විතරක් අරගෙන ඒක තවත් ආයතනයකට සංසන්දනය කරන්න බෑ. මොකද මේ හැමෝම එකම මට්ටමේ වැඩ කරන කට්ටිය දක්ෂතාවම තමයි වැටුප වෙනස් වෙන්නේ. ඒකට සාමාන්‍ය වැටුප ගත්තාන් පස්සේ එම්ට අදහසක් එනවා, අයිඩියා එකක් එනවා, තීරණයක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙච්චරවත් වැටුපක් ගන්න පුළුවන් මේ ආයතනයේ වැඩ කරන. ඒකට වඩා අඩු වෙන්නත් පුළුවන්, ඒකට වැඩි වෙන්නත් පුළුවන්. ඒක සාමාන්‍යයෙන් මෙච්චර ගන්න පුළුවන් අදහසක් යට එනවා. දැන් පැහැදිලි නේද? තොරතුරක් එක දැන් කඩ දෙන්න තේරුණා නේද? දත්ත සැකසීමෙන් තමයි තොරතුරු ලැබෙන්නේ. එකතු අරන් ඊට පස්සේ සියලු ප්‍රමාණයෙන් පිළිගන්න පස්සේ තමයි ආවේ සාමාන්‍ය වැටුප. හරි මම ගණන් හදලා එකතු කරලා පෙන්නන්න ඕනේ නේ ඔයාලට තේරෙනවද? හරි. දැන් අදහස පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා දත්තයක් කියන එකේ තොරතුරක් කියන එක. අපේ පාඩමේ මාතෘකාව තොරතුරු හා සංවේදන තාක්ෂණය. නේ තොරතුරු හා සංවේදන තාක්ෂණය පාඩමේ මාතෘකාව. නමුත් ඔයගොල්ලෝ බලයි ඇයි මේ දත්ත සාධක පිළිවෙල කියලා දෙන්නේ කියලා. තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න නම් ඉතින් දත්ත කියන්නේ මොනවද? තොරතුරු කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න ඕනේ. ඒකට පාඩම ඩොග් දාලා තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන එක තේරුම් ගන්න බෑ. තේරුණාද? බේසික් එකේ නම් ඉන්න ඕනේ. ඒ කියන්නේ බේසික් එකේ නම කියලා දෙනවා. ඒත් උඩින් පැනලා ගියොත් වෙනවා. උඩ ටික පුළුවන් වෙනවා යට ටික බැරි වෙනවා. යට ටික කියන්නේ බේස් එක.
බේස් එක නැතුව උඩින් යට වැඩක් වෙන්නේ නැහැ. ඒකම මේ මුම මට්ටමින් නම් ඕනට කියලා දෙනවා. පැහැදිලිද කියලා මම හිතනවා. හරි. දැන් තියෙන මෙතන පොඩි ඩයග්‍රෑම් එකක් දීලා. බලන්න තොරතුරු කියන පාඩේ ඩයග්‍රෑම් එකක් දීලා තියෙනවා. ඔය ඩයග්‍රෑම් එක දැන් ඔයගොල්ලන්ට පුරව ගන්න පුළුවන්. පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් ඔය ඩයග්‍රෑම් එකේ හිස්ලයින් වලට එන්න ඕන දේවල් ටික ඔළුවට එනවා ඔයගොල්ලන්ට. පළවෙනිද කොටුවක් කියනවා. ඒ කොටුව ලියා ගන්න ඕනේ dot. නැත්නම් අපි කියන ඉංග්‍රීසියෙන් data. ඔයගොල්ලෝ පුළුවන් හැම වෙලාවෙම ඉංග්‍රීසි වචනේ කියන්න පුරුදු වෙන්න. හරිනේ? එතකොට ඒක කුරුවක් වෙනවා. dot data. ඊට පස්සේ අනිත් පැත්තේ මොනවද කියන්නේ? තොරතුරු information. තොරතුරු information. මට කියන්න එතකොට ඔය මැද තියෙන ඊතලයට මොකක්ද වෙන්නේ? මැද තියෙන ඊතලයට මොකක්ද වෙන්නේ? මැද තියෙන ඊතලයට මොකක්ද වෙන්නේ? කියන්න සැකසීම කියනවා පිරිසැකසීම කියනවා. ඔකට අර්ථවත් පිරිසැකසීම කියලා කියනවා. meaningful processing කියලා කියනවා. meaningful processing. අපි ලියමු දෙන්න අර්ථවත් පිරිසැකසීම. සැකසීම ගැලුවත් වරද්දක් නැහැ. අර්ථවත් පිරිසැකසීම කියන්නේ ප්‍රයෝජනයක් ගන්න බලාපොරොත්තු වෙන නිවැරදිව සැකසීම කරනවා කියනවා. ලියා ගන්න මේම ඊතලයේ අතුරු ලියා ගන්න අර්ථවත් පිරිසැකසීම. අර්ථවත් පිරිසැකසීම. meaningful processing. අර්ථවත් පිරිසැකසීම තමයි එන්නේ නැතද? කවුරු හරි කෙනෙක් සැකසීම බැලුවත් වැරද්දක් නැහැ. හරි? ප්‍රශ්න කරගන්න එපා. එතකොට අපි දත්තයක් කියන්නේ මොකක්ද? තොරතුරක් කියන්නේ මොකක්ද? කියන එක කතා කරා. දත්තවල ලක්ෂණ කතා කළා. තොරතුරු වල ලක්ෂණ කතා කළා. දත්තයක් තොරතුරක් බවට පත් කර ගන්න ආකාරය සම්බන්ධ කතා කළා. හරි. මේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් අහන්න බලන්න. ගැටලුවක් නැත්නම් ඒ බව නැහැ කියලා මට කියන්න. ඔයගොල්ලෝ ඊළඟ කොටසට යන්න පුළුවන්. गुणात्मक तोरतुरक लक्षण. गुणात्मक तोरतुरक लक्षण. Characteristics of valuable information. गुणात्मक तोरतुरक लक्षण කියන එක තමයි ඊළඟට යන්න තියෙන්නේ. ළමයි තොරතුරක් වුණත් වැඩක් වෙන්නේ නැහැ ගුණාත්මක නැත්නම්. ඒ කියන්නේ දැන් මම පොඩි උදාහරණයක් ගන්න සමහර අපිට කෙනෙක් දැනගු කියන පුළුවන් මේක ඔයාලා වැදගත් වෙනවනේ කියලා. දැන් මම මෙහෙම කියන්නම්. ගුණාත්මක තොරතුරක් කොහොමද මෙන්න මෙහෙම කියන්නම් මම. දැන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල වෙනස් වීමේ සාමාන්‍ය. ලෝක වෙළඳපොලේ බොරතෙල් වල මිල වෙනස් වීමේ සාමාන්‍ය. ඒ කියන්නේ වැඩි වෙන මට්ටම කොහොමද අඩු වෙන මට්ටම කොහොමද? 10%ක් විතර වැඩි වෙනවද මාසෙන් මාසෙට 10%ක් විතර මාසෙන් මාසෙට අඩු වෙනවද? දැන් ලෝක වෙළඳපොලේ බොරතෙල් වල මිල වෙනස් වීමේ සාමාන්‍ය කියන එක කොහොමද වැදගත්? මට වැදගත්. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල වෙනස් වීම කියන එක ලෝක වෙළඳපොලේ බොරතෙල් වල මිල වෙනස් වීමේ සාමාන්‍ය කියන එක සාමාන්‍ය මිල වෙනස් වීම කියන එක උපතොරතුරක්. ඒක BN 75කට ගන්න නෙවෙයි. ලෝක වෙළඳපොලේ බොරතෙල් වල මිල වෙනස් වීම කියන එක ගණනය කරන්න හරි අමාරුයි. ඒකට ඔය කීයක් ඉන්නවද තෙල් සපේ නැහැ. ඒ හැමෝගෙම මිලවල් සංසන්දනය කරලා එකතු කරලා දෙකලා ලොකු ප්‍රතික්‍රියාවක් කරන්නේ සාමාන්‍ය දේවල් නෙවෙයි. ලොකු තොරතුරක් ඒක. සෑහෙන අමාරුවෙන් ගන්න තොරතුරක්. මම අහන්නේ ඒක ඕගොල්ලන්ට වැදගත්ද? වක්‍රාකාරයෙන් වැදගත් වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට මටත් වක්‍රාකාරයෙන් වැදගත් වෙන්න පුළුවන්. නමුත් ඍජුවම මට ඒක ප්‍රයෝජනවත් වැදගත්. මගේ වැඩවලට දෙන්න පුළුවන්. ඕක නැද්ද?
කලින් ටික සාකච්ඡා කරලා යනවා. ඔයගොල්ලෝ පොඩි ළමයි මේකම ප්‍රශ්න අහන්න. වැදගත්. ලෝකවල පොලේ බොරතෙල් වල මිල වෙනස් වීම වැදගත් කියලා කිව්වොත් ඔයාගේ වැඩවලට කොහොමද ඒක බලපාන්නේ? දැන් ඕගොල්ලෝ ජොබ් එකක් කරනවා නම් ඒ ජොබ් එක කරන තැන ඔයගොල්ලන්ගේ වැටුප වැඩි වෙන කෙනෙක් ඔයගොල්ලන්ට සෑහෙන බලපාන. වැටුප වැඩි වීමේ සාමාන්‍ය සෑහෙන බලපාන. දැන් අද ලෝකවල පොලේ බොරතෙල් වල මිල 10%කින් ඉහළ ගියා. ලෝකවල පොලේ බොරතෙල් වල මිල 50%කින් පහළ ගියා. ඔයාලට කොහොමද ඒක බලපාන්නේ? ඔයාලට ගත්තේ කොහොමද? කොහොමද ගත්තේ ඔයගොල්ලන්ට? මම නම් කියන්නේ මට නම් කිසිම බලපෑමක් නැහැ. මේ මිල වෙනස් වීම මට කිසිම බලපෑමක් නැහැ. මට බලපෑමක් නැහැ. තමයි කියන්නේ සෝරි. මට බලපෑමක් නැහැ. හරි. ඒක වෙන මේක. ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල වෙනස් වීම කියන එක ඇත්තම මට නෙමෙයි වැදගත් වෙන්නේ. ඒක ඍජුව දිවත් වෙන්නේ කනිදෙල අමාත්‍යාංශයට. ඒකට තමයි වැදගත් වෙන්නේ. අපිට වැදගත් නෑ ඒක. අපේ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට ඒ නිල වෙනස් වෙනවා නැද්ද කියන එක වැදගත් වෙන්නේ නෑ. ඇයි ඒ? ලංකාවේ තියෙන ඉන්ධන මිල තීරණය කරන්නේ කනිදෙල අමාත්‍යාංශයෙන් නිසා. කනිදෙල අමාත්‍යාංශයෙන් නිසා ලෝක වෙළඳ පොලේ නෙමෙයි ලංකාවේ පෙළවලු මිල තීරණය කරන්නේ. ඉතින් ඒ අමාත්‍යාංශයෙන් කියන මුදලට අපි ගිහිල්ලා තෙල් ගහගන්න අපේ වාහනවල දැන් තේරෙනවා. ලෝකවල පොලේ බොරතෙල් මිල කොහොම වෙනස් වුණා? කඩතෙල් අමාත්‍යාංශයෙන් මිල වෙනස් සංශෝධනය කරේ නැත්නම් අපිට දුන්න වැඩක් නැහැ නේද? ඒක මම කිව්වා. අපිට මේ වෙළඳ පොලේ වෙනස් වීම අපිට වැදගත් වෙන්නේ නැහැ කියලා. හැබැයි මම කෝ වක්‍රාකාරයෙන් බලපාන්න පුළුවන්. සමහරක් වෙලදී මිල වැඩි වුණොත් තෙල් මිල වැඩි වෙනවා. අඩුමත් සමහරකට වැඩි වෙන්න පුළුවන්. අඩු වෙන්න පුළුවන්. ඒක මම කිව්වා. විදිය බලපාන්න නැහැ. දැන් මේක ගොඩක් ලොකු තොරතුරක් වුණාට අපේ සාමාන්‍ය ජීවිතේ වැඩ ගන්න යන මේක ලොකුවට බලපාන්නේ නැහැ. දැන් පැහැදිලි. මේක කොයිතරම් අමාරුවෙන් ගත තොරතුරක් වුණත් ඒක ගුණාත්මක තොරතුරක් නෙමෙයි අපිට. ඒක ඍජුවම අපේ තීරණවලට මේක බලපාන්නේ නැති නිසා. දැන් පැහැදිලි. දැන් තේරුණා. අපේ තීරණ ගැනීමේ ක්‍රියාවලට ඍජුවම බලපාන්නේ නැහැ. අපේ ජීවිතයේ තීරණ ගැනීමේ ක්‍රියාවලට. ලෝකවල පොලේ බොරතෙල් මිල ඉහළ ගියත් පහළ ගියත් ඔයගොල්ලෝ හෙට ජොබ් එකට යනවා නේද? හෙට කෑම කන එක කනවා වෙන මොකක් වැඩක් දාගත්තා නෙවෙඩක් කරනවා මේක බලලා ඉන්නද? මේක වලට වෙන්නේ මේ සම්බන්ධයෙන් ආයෝජනය කරන පුද්ගලයෙක්. කණ්ඩිත සම්බන්ධ බිස්නස් කරන කට්ටිය. ආයෝජන කරන කට්ටිය දැන් මේක වැදගත් වෙන්නේ. දැන් පැහැදිලිද? ලෝක මට්ටමේ. හරිනේ? හරි. එතකොට ගුණාත්මක දුරක් කිව්වන් පස්සේ ඒක අපිට ප්‍රයෝජනවත් වෙන්න ඕනේ, අපිට ඒක බලපාන්න ඕනේ, අපිට දැනෙන්න ඕනේ, අපේ තීරණ ගැනීමේ ක්‍රියාවලට ඍජුවම සම්බන්ධ වෙන්න. අන්න ඒක ගුණාත්මක දුරක් කියන්නේ. පැහැදිලිනේ? බලන්න ලක්ෂණ ටික ටූට් එකේ දීලා තියෙනවා. අපි නිකම්ම තොරතුරක් කියන්නේ මොකද්ද කියන උත්තරයක් වෙන්නේ නැහැ. නිකම්ම තොරතුරක් කියන්නේ මොකද්ද කියන උත්තරයක් වෙන්නේ නැහැ. නිකම්ම තොරතුරක් කියන්නේ මොකද්ද කියන උත්තරයක් වෙන්නේ නැහැ. තොරතුරක් වටිනාකමක් සහිත වෙන්න නම් මෙන්න මේ ලක්ෂණ ටික එකේ තියෙන්න ඕනේ. නැත්නම් ළමයි කියනකට කිව්වේ. නැත්නම් ඒ තොරතුරින් ඇති දෙයක් නෑ. නැත්නම් ඒ තොරතුරින් ඇති දෙයක් නෑ. නැත්නම් ඒ තොරතුරින් ඇති ප්‍රයෝජනයක් නෑ. මේ ලක්ෂණ ටික දුන්නේ නැත්නම් මොකක්ද? බලන්න මේක හරිද කියලා. පළවෙනි එක අදාළතාව. අදාළතාව කියන්නේ මොකක්ද? අර දැන් මම කිව්ව කාරණාව. අපේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඒ තොරතුර අදාළ වෙන්නේ. උදාහරණයක් වශයෙන් ඔයගොල්ලෝ යනවා ඉන්ටර්විව් එකකට. ඉන්ටර්විව් එකකට ගිහිල්ලා ඔයගොල්ලන් අහනවා අධ්‍යාපන සුසුකම් මොකක්ද කියලා. ඔයා තමයි ඉන්ටර්විව් එකට යන්නේ. ඔයාගෙන් අහනවා අධ්‍යාපන සුසුකම් මොකක්ද කියලා ඔයාගේ ඉහළම. ඔයා කියනවා පෙර පාසල් ගියා එක පාස්, එක වසරක් පාස්, දෙක වසරක් පාස්, තුන වසරක් පාස්, ශිෂ්‍යත්වෙත් පාස්, 6 පාස්, 7 පාස්, 8 පාස්, O level පාස්, A level පාස්, කැම්පස් එකේ මේ උපාධිය පාස්, ඊට පස්සේ මම MSc එකක් කරා, ඊට පස්සේ මම MPhil එකක් කරා, ඊට පස්සේ මම අවසානයේ ඉංජිනේරින්ග් එකට PhD එකක් කරා කියලා කියනවා. ඔච්චර කියන්න ඕනේ නැහැ. ඒකට අදාළ වෙන්නේ මොකක්ද? අදාළ වෙන්නේ මම මේකට PhD එකක් කරලා තියෙනවා කියන්නේ. PhD එකක් කරා ගියන් පස්සේ ඉතින් ආයෙ මුත් වහන්න ඕනේ නැහැ. ඔය A level පාස්, B level පාස් දාන්න ඕනේ. ඒක PhD කරා කියන්නේ මේක පාස් කරන්නද කියලා. අන්න ඒකට කියන්නේ. කිසියම් තීරණයක් ගැනීමේ ක්‍රියාවලියකට ඍජුවම අදාළ දේ
අදාළ දේ පාවිච්චි කරනවා වැඩි ලේසි. අන්න ඒකයි කියන්නේ තොරතුරු කියන ඒවා තිබ්බට වැඩක් වෙන්නේ නැහැ. තීරණ ගන්න අවස්ථාවට ඒක අදාළ තොරතුරක් වෙනවා. අන්න ඒකයි අදාළතාව කියලා කියන්නේ. ඒකන රිලෙවන්සි කියලානේ. රිලෙවන්සි කියන්නේ අදාළතාව. පස්සේ කාලීන බව. ටයිම්ලිනස් කාලීන බව. කාලීන බව කියන්නේ අපි කිසියම් තීරණයක් ගන්නකොට ඒ තීරණයට භාවිතා කරන තොරතුරු යාවත් කාලින වෙලා තියෙනවා. ඒ කියන්නේ තොරතුරු දැන් උදාහරණයක් වශයෙන් අපි මොකක් හරි තීරණයක් ගන්නකොට 1900 බර ගණන් වල හදාගත්ත තොරතුරු අදලදගත් වෙන්නේ අපි යනවා වගා කරන්න ඊටම කිසියම් දන්නක පළාතක වගා කරන්න යනවා. වගා සංග්‍රහණේ වගා කරන්න යනවා. දන්නක පළාතක. දන්නක පළාතක වගා කරන්න යනකොට අපි බලන්න බෑ මේ ප්‍රදේශයේ කාලුනික දේශීය තත්ත්වය කොහොමද කියලා. ඒක බලන්න නම් ඉතින් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ක්ලයිමේට් එක කොහොමද කියලා ඒ ප්‍රදේශයේ චෙක් කරලා බලන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න පුළුවන්. නැත්නම් අපි පුද්ගලයෙන් ඉස්සරහට ගෙනවන්න පුළුවන්. එතකොට ඒ විස්තර ගන්නකොට 1900 බර ගණන් වල නැත්නම් පැරණි විස්තර අරන් වැඩක් වෙන්නේ ඒවත් ඒ කාලේ පොහොසුලක් වෙන්නේ නැති. නමුත් අද කාලේ ඒවා වටින්නේ කාල ගුණය, දේශ ගුණය කාලෙන් කාලට වෙනස් වෙනවා. එතකොට අද අපි වැඩක් කරන්න තීරණයක් ගන්නවා නම් අදට ගැලපෙන තොරතුරු තමයි තියෙන්නේ. නැත්නම් පරණ තොරතුරු වැඩක් නැහැ. ලංකාවේ ඩෙන්ගු මර්ධන ව්‍යාපාරය සම්බන්ධයෙන් කුමක් හෝ තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඩෙන්ගු මර්ධන ඒ සම්බන්ධව වැඩ කරන නිලධාරීන් නේද? 2000 දැන් අපි 2022 ආසන්න වශයෙන් 2020න් පස්සේවත් තියෙන තොරතුරු තමයි පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් 1960 ගණන් වල 70 ගණන් වල තොරතුරු වලින් තීරණ ගන්න හරියන්නේ නැහැ කියලා තේරෙනවා නේද? හරිද? අන්න එකයි කාලින බව. අප්ඩේට් වෙලා තියෙනවා. ඒක අප් ටු ඩේට්. යාවත් ගන්න වෙලා තියෙනවා තොරතුරු. නිරවද්‍යතාවද තමයි. මොකද නිරවද්‍යතාව කියන්නේ? තොරතුරක් හැම වෙලකම නිවැරදි වෙනවා. තොරතුරක් හැම වෙලකම නිවැරදි වෙනවා. අපි තීරණයක් ගන්න වැරදි තොරතුරක් භාවිතා කළොත් අපි ගන්න තීරණයක් වරදිනවා. අන්න ඒකයි නිර්වද්‍යතාව කියලා කියන්නේ. ඊට දෙනවා පූර්ණත්වය. පූර්ණත්වය කියන්නේ සම්පූර්ණ වෙන්න ඕන තොරතුරක් කියන. උදාහරණයක් වශයෙන් ගත්තොත් හිතමුකෝ කිසියම් ප්‍රදේශයක පුද්ගලයන්ගේ ආදායම සම්බන්ධයෙන් සමීක්ෂණයක් කරනවා කියලා. හිතමුකෝ අපි රත්නපුර ටවුන් රත්නපුර ප්‍රදේශයේ කෙනෙක්ගේ රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයන්ගේ ආදායම ගැන සමීක්ෂණයක් කරනවා. තර සමීක්ෂණ කණ්ඩායම ඇවිල්ලා රත්නපුරට ඇවිල්ලා රත්නපුර ටවුන් එක පටන් ගන්න තැනින් බැහැලා ටවුන් එකේ කඩවල් දිගේ අහගෙන එනවා කුඩු ගලවත් හරියට ඒ ටවුන් එක අනිත් පැත්ත කෙළවරට එනවා ආදායම කීයද කියලා අහගෙන ටවුන් එකේ මැදින් තමයි යන්නේ ටවුන් එකේ මැදින් මොකද ව්‍යාපාරය කියන්නේ ඒගොල්ලෝ කියනවා ආදායම මගේ දවසක ආදායම ලක්ෂ 2ක් මගේ දවසක ආදායම ලක්ෂ 3ක් තව කෙනෙක් ලක්ෂ 10යි තව කෙනෙක් ලක්ෂ 20යි තව කෙනෙක් කියනවා මගේ ආදායම 50000යි තව කෙනෙක් කියනවා ලක්ෂය තව කෙනෙක් කියනවා 80000යි ඔය විදිහට රත්නපුර ටවුන් එකේ හැමෝගෙම ආදායම අහගෙන ඇවිල්ලා රිපෝට් එකක් හදනවා රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකුගේ සාමාන්‍ය මාසික ආදායම ලක්ෂ 15යි කියලා. හරිද? හරිද? රත්නපුර දිස්ත්‍රික්කයේ ගිහුවම පස්සේ රත්නපුර ටවුන් එක විතරක් නෙවෙයි. ඇහැලි ගොඩ පැත්තටත් ආවේ. අනිත් පැත්තෙන් ගත්තාම මේ බලංගොඩ පහුගල්ල බෙලියගොල්ල පඹින්නේ ඒ පැත්තටත් ආවේ. සතරමුණ අපසදින පැත්ත ඒ පැත්තටත් ආවේ. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තාම වේවැලත් පැත්තට ගන්නයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ගිහුවම. තව පැත්තකින් ගත්තාම ඔය හම්බගමු කියලා හරකින් ඒ පැත්තට ගිහම රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙනවා. අන්නගේ විශාල ප්‍රදේශයක් රත්නපුර දිස්ත්‍රික්කයට ආවරණය වෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම මේ කලවණ පැත්තට ගත්තාම කලවණ පැත්තට රත්නපුර දිස්ත්‍රික්කයට ආවේ. ඒකේ පැති ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම කවර් වෙනවා. අඹිපිටිය පැත්තටත් ආවේ රත්නපුර දිස්ත්‍රික්කය. ඒ හැමතැනම නියෝජනයක් කරගෙන තමයි තීරණයක් ගන්න ඕනේ. රත්නපුර දිස්ත්‍රික්කයේ මිනිසුන්ගේ ආදායම කොච්චරද කියලා. මොකද ඒ තීරණය මත ආණ්ඩුව තීරණය කරොත් ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ මිනිසුන්ගේ මාසික ආදායම ලක්ෂ 10ක් වෙනවා. ඒ මිනිසුන්ට සමුද්‍ර සාහනදාරයෝනෙක් නැහැ. වගා සාහනදාරයෝනෙක් නැහැ. මේ ඒ ලක්ෂ 10ක් මාසික ආදායම ගන්නවා නම් සමුද්‍ර සාහනදාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොමද මේ තීරණය කරන්නේ සමුද්‍ර උතුම කපල දැම්මොත් වෙන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයක් තියෙන්නේ. දැන් තීරණා නෙවෙයි. ගන්න තීරණය හරි වෙන්න නම් ඒක තුලක් නිරත තුලක් වෙනවා. ඒකෙන් පූර්ණත්වය කියන්නේ අංග සම්පූර්ණ බව කියන්නේ ඒක. අපි කියන කම්ප්ලීට්නස් කියන්නේ.
ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ සම්බන්ධ තීරණයක් ගන්නවා නම් සමස්ත රත්නපුර දිස්ත්‍රික්කයේ නියදියම කවර වෙනවා. ඒක කියන්නේ පූර්ණත්වය. completeness. ඊට අවසානක තේරුම් ගැනීමේ හැකියාව. meaningfulness. තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ තොරතුර කොයිතරම් වැදගත් තොරතුරක් වැඩක් වෙන්නේ නැහැ. තේරුම් ගන්න හැකියාවක් නැහැ. සරලව තේරුම් ගන්න හැකියාවක් නැහැ. හරිද? ඔන්න ඔය ටික තමයි ගුණාත්මක තොරතුරක ලක්ෂණ වෙන්නේ. ගුණාත්මක තොරතුරක ලක්ෂණ වෙන්නේ ඔන්න ඔය ටික. අපි පරියාගමු ඉන්නේ වගන්ති කිහිපයක්. මුලින්ම ලියා ගන්න අදාළතාව කියන එක මෙන්න මේ විදිහට. මගේ ඉංග්‍රීසි වචන නම් දියර නෑ. තමක් නෑ ගැටුවක් නෑ. ඉතින් ලියා ගන්න විස්තරයකට මෙන්න මේක. අදාළතාව කියන ලියා ගන්න මෙන්න මේ විදිහට. කිසියම් තොරතුරක් තීරණ ගැනීමේ ක්‍රියාවලියට කිසියම් තොරතුරක් තීරණ ගැනීමේ ක්‍රියාවලියට කිසියම් තොරතුරක් තීරණ ගැනීමේ ක්‍රියාවලියට අදාළ විය යුතුය. කිසියම් තොරතුරක් තීරණ ගැනීමේ ක්‍රියාවලියට අදාළ විය යුතුය. කිසියම් තොරතුරක් තීරණ ගැනීමේ ක්‍රියාවලියට අදාළ විය යුතුය. මම නෝට් එක ලොකුවට දෙන්නේ නැහැ. හැබැයි මම කියන දේවල් අහන් ඉන්න එක තමයි වැදගත් වෙන්නේ. මොකද නෝට් එකේ යක් ලියා ගන්නවට වඩා කියන දේවල් අහගෙන ඉඳලා ඒක දාන්න කරගන්න ඕනේ සෑහෙන වටින ඒවායි ඉන්නට මතක් වෙන්නේ. ඒක තමයි. ඒක නෝට් එකක් පාඩම් කරන් ගියාට අත පාඩම් කරන්න බැහැ වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ කවදාද දවසක මේක තවත් කෙනෙක්ට කියලා දෙන්න හැකියාව තියෙනවා ඔයගොල්ලන්ට. මේ ගන්න දේවල් තවත් කෙනෙක්ට කාටද කියලා දෙන්න හැකියාව තියෙනවා කවදා හරි. මේ ඒක උපාදයක් ලබා ගන්නවා කියන්නේ. උපාදයක් ලබා ගන්නවා කියන්නේ සංකේත කටයුත්තක්. නේ? ඒක ලොකු ප්‍රොසෙස් එකක්. පොඩි හැකියාව තියෙනවා. ඒක මම කියන්නේ නිකන් නෝට් එකක් බලලා ඉවර කරලා ගන්න නෑ. අත පාඩම් කරලා ගන්න නෑ. ඒකට තේරුම් ගන්න. ඒකට ඕනට තවත් කෙනෙක් මේක තවත් කෙනෙක්ට දෙන්න හැකියාව ලැබෙනවා. අදාළතාව යම් කාලින බව කියන මෙන්න මේ විදිහට කාලින බව කියන ලියා ගන්න මෙන්න මේ විදිහට කිසියම් තොරතුරක් තීරණයක් ගනු ලබන විට කිසියම් තොරතුරක් තීරණයක් ගනු ලබන විට කිසියම් තොරතුරක් මගින් කියලා ගන්න. කිසියම් තොරතුරක් මගින් තීරණයක් ගනු ලබන විට කිසියම් තොරතුරක් මගින් තීරණයක් ගනු ලබන විට එය කිසියම් තොරතුරක් මගින් තීරණයක් ගනු ලබන විට එය යාවත් කාලීනව යාවත් කාලීන කියන වචනයට වඩා ගොඩක් අපි දන්නේ අප්ඩේට් කියන වචනේ. යාවත් කාලීනව ලියාගන්න වරහන් ඇතුලේ අප්ඩේට්. ඒ යාවත් කාලීනව නැත්නම් අප්ඩේට්. පැවතිය යුතුයි. යාවත් කාලීනව පැවතිය යුතුයි. හරි. ඊළඟට තියෙන්නේ නිර්වද්‍යතාව කියලා. ලියාගන්න නිර්වද්‍යතාව කියන්නේ මෙන්න මේ විදිහට. නිර්වද්‍යතාව කියන්නේ ලියාගන්න මේ විදිහට. තොරතුරක් සෑම විටම නිවැරදි විය යුතුයි. තොරතුරක් සෑම විටම නිවැරදි විය යුතුයි. තවත් ඉඩ තියෙනවා නම් මේක කියා ගන්න. වැරදි තොරතුරු මගින් වැරදි තීරණ ලැබේ.
වැරදි තොරතුරු මගින් වැරදි තීරණ ලැබේ. ප්‍රවණම් අන්තයෙන් යන්න ඕනේ. නිවැරදි තොරතුරු මගින් ලැබෙන නිවැරදි තීරණ. ඒ යන අවශ්‍ය වෙන්නේ නැහැ නේ. වැරදි තොරතුරු මගින් වැරදි තීරණ ලැබේ. ඊළඟට කියනවා පූර්ණත්වය කියන එක. ඊළඟ පූර්ණත්වය කියන එක මෙන්න මේ විදිහට. තොරතුරු නිපදවා ගැනීමට තොරතුරු නිපදවා ගැනීමට තොරතුරු නිපදවා ගැනීමට තොරතුරු නිපදවා ගැනීමට භාවිතා කරන තොරතුරු නිපදවා ගැනීමට භාවිතා කරන මූලාශ්‍ර තොරතුරු නිපදවා ගැනීමට භාවිතා කරන මූලාශ්‍ර. මම කියන්නේ තොරතුරු ඉදිරිය ලැබෙන්නේ නැහැ කියලා. තොරතුරු ගන්න නම් බත් එක් රැස් කරලා ඒව ප්‍රොසෙස් කරන්න ඕනේ. ඒකට ඒ ගන්න මූලාශ්‍ර ටික පත් වෙන්න ඕනේ. තොරතුරු ලබා ගැනීමට භාවිතා කරන මූලාශ්‍ර ප්‍රමාණය ප්‍රමාණවත් විය යුතුය. තොරතුරු ලබා ගැනීමට භාවිතා කරන මූලාශ්‍ර ප්‍රමාණය ප්‍රමාණවත් විය යුතුය. තොරතුරු ලබා ගැනීමට භාවිතා කරන මූලාශ්‍ර ප්‍රමාණය ප්‍රමාණවත් විය යුතුය. අර මම කියේ ආදායම ගැන වැරදිද? ප්‍රමාණවත් මූලාශ්‍ර ප්‍රමාණයක් භාවිතා කරන්න ඕනේ. ඒතකොට නිකම්ම තොරතුරක් හදාගත්තට වැඩක් වෙන්නේ නැහැ කම්මැලි කම. නේ? ප්‍රමාණවත් මූලාශ්‍ර ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට තේරුම් ගැනීමේ හැකියාවෙන් ලියන මේ විදිහට තේරුම් ගැනීමේ හැකියාවෙන් ලියන මේ විදිහට තොරතුරු සමවිතන තොරතුරක් සමවිතන පහසුවෙන් තොරතුරක් සමවිතන පහසුවෙන් තොරතුරක් සමවිතම පහසුවෙන් තේරුම් ගත හැකි තත්වයෙන් නැත්නම් වටහා ගත හැකි තත්වයෙන් තේරුම් ගත හැකි තත්වයෙන් නැත්නම් වටහා ගත හැකි තත්වයෙන් පැවතිය යුතුය. වටහා ගත හැකි තත්වයෙන් පැවතිය යුතුය. අතෝදාපි ඒ කොටස දැන් මෙතනින් අවසන් වෙනවා. තොරතුරක් කියන්නේ මොකක්ද? තත්ත්වයක් කියන්නේ මොකක්ද? නේ? ඒස්ගේ ලක්ෂණ මොනවද? දත්වන ලක්ෂණ, තොරතුරු ලක්ෂණ නේ? අපි දැන් කතා කළා. අවසාන වශයෙන් ගුණාත්මක තොරතුරක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. හරි. දැන් අපිට දෙන්නේ කොටස් ඊළඟ කොටසට ගමන් කරන්න. ඊළඟ කොටස ගමන් කරන්න කලින් මේකේ ප්‍රශ්න මම දෙන්නම් අහනවා. ප්‍රශ්න දෙන්නම් මම අහනවා. මම කොහොමද නිකම් පන්තියක් නෙවෙයි. පන්තියෙන් කාන්නේ නේ. වලදලම් ගැටුවක් වෙනවා අහන්න. වැරද්දක් මම හරි කියනවා නම් ඒක වැරදි කියන දේ ඕනනම් මම කියන දේ තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියන දේ. මම කියන දේ මම වැරද්දක් කියනවා වැරදි කියන දේ ඕනනම් ඒක ටික දහස් වෙනවා. ගැටුවක් වෙනවා නම් බලන්න. ගැටුවක් නැත්නම් නැහැ. එක්කෙනෙක් වගේ තමයි සම්බන්ධ ක්‍රියාකාරී කෙනෙක් දෙන්නේ කියන්නේ. ඒකට කතා කරා. අපිට තේරෙයි.
ඕනියක් වෙච්චා කියන කට්ටියකුත් ඉන්නවනේ එහෙමද? හරි. Apa yang dilakukan seperti yang තොරතුරු පද්ධතිය information system. දැන් පොඩ්ඩක් මාතෘකාව වෙනස් වුණා කියලා උනට තේරෙනව නේද? කලින් දත්තර කතා කළා ඊට තොරතුරු කතා කළා දැන් තොරතුරු පද්ධතිය කියලා එකක් ගැන කතා කරන්නේ. නෑ වෙනස් වුන්නේ නෑ මාතෘකාව ඒකම තමයි. හරිද? තාමත් ඉන්නේ මාතෘකාවම තමයි පොඩ්ඩක් ඉන්න කැලලක් දෙයක් තේරෙන එක වටින වෙනස් වෙනවා විතරයි. තොරතුරු පද්ධතිය information system. ඊට පස්සේ විනා අහන ප්‍රශ්නය තොරතුරු පද්ධතියක් යන කුමක්ද කියලා. යාමන මේ විදිහට අපි පස්සේ සාකච්ඡා කරමු. යාමන මේ විදිහට දත්ත තොරතුරු බවට පත් කරනු ලබන පද්ධතිය. දත්ත තොරතුරු බවට පත් කරනු ලබන පද්ධතිය. දත්ත තොරතුරු බවට පත් කරනු ලබන පද්ධතිය. තොරතුරු පද්ධතියක් ලෙස හඳුන්වයි. දත්ත තොරතුරු බවට පත් කරනු ලබන පද්ධතිය තොරතුරු පද්ධතියක් ලෙස හඳුන්වනු ලබයි. Converting data into information. දත්ත තොරතුරු බවට පත් කිරීම තමයි තොරතුරු පද්ධතියෙන් කරන්නේ. දැන් මම සරලව ගත්තොත් දැන් පද්ධතියක් කියන සංකල්පය. මොකද පද්ධතියක් කියන්නේ අපේ ඇඟේ තියෙනවනේ ආහාර ජීවන පද්ධතිය කියලා. පද්ධතිය. පද්ධතියක් කියන සංකල්පය ගත්තාම පස්සේ පද්ධතියේ තියෙන අවයව ටික. ඒ ආහාර ජීවන පද්ධතිය ගත්තාම පස්සේ නේද? ආමාශය, පිත්තාශය, ඔය ආකාරයෙන් මහා බඩවැල, කුඩා බඩවැල වගේ අවයව ටිකක් තියෙනවා අපේ ආහාර ජීවන පද්ධතිය. එතකොට අපි ආහාර ජීවන පද්ධතියේ කෑම ඇතුළත් කරනවා, ආදානය කරනවා කෑම. කෑම ආදානය කරන් පස්සේ ආහාර ජීවන පද්ධතියෙන් ඒ කෑම ජීර්ණය කරනවා. එතකොට ආහාර ජීවන පද්ධතියේ කෑම තමයි ආදානය. කෑම සහ ජලය තමයි ආදානය වෙන්නේ. ඒතර ආහාර ජීවන පද්ධතියෙන් ආහාර ජීර්ණය කිරීමේ ක්‍රියාවලිය තමයි සකසීම වෙන්නේ. සකසීම වෙන්නේ. ඊට පස්සේ ආහාර ජීවන පද්ධතියෙන් අපිට එළියට දෙන්නේ ප්‍රතිදානය කරන්නේ මොනවද? අපේ ශරීරයට අවශ්‍ය ශක්තිය ආහාර ජීවන පද්ධතියෙන් අපිට ලබා දෙනවා. ඒකේ ශරීරයට අවශ්‍ය මල ද්‍රව්‍ය වගේ දේවල් ශරීරයෙන් බැහැර කරනවා. ඒක තමයි අවසාන උත්පත්ති එක වෙන්නේ. ආහාර ජීවන පද්ධතිය. ඒකනේ අපි ආහාර ජීවන පද්ධතිය කියන්නේ. ඒකට ආදාන තියෙනවා, සැකසීමක් තියෙනවා, ප්‍රතිදානයක් තියෙනවා. ඒ වගේමයි ආහාර ජීවන පද්ධතියට වෙන් වෙච්ච සුවිශේෂී කාර්යයක් තියෙනවා. අවදාවත් ආහාර ජීවන පද්ධතිය ශ්වසන පද්ධතිය වැඩි කරන්නේ නැහැ. එහෙම කරන්න රවල කියනවා. ඒක කරාම ගියන් පස්සේ මොකද වෙන්නේ? අපි කියන්නේ පිටකට කියනවා නේ. ජීවිතය දෙන්නත් පුළුවන්. ඒ නිසා ඕනම පද්ධතියක නිශ්චිත කාර්යයක් තියෙනවා. ඒ පද්ධතියට වෙන්නිච්ච අවයව ටිකක් තියෙනවා. ඒ අවයව වලින් කරන්නේ ආදාන ලබා දෙන සැකසීමක් කරලා ප්‍රතිදානෙ දෙන්නට කරනවා. එතකොට මම දැන් පද්ධතියේ සංකල්පය ගැන ගුරුකුල කතා කරන්න යන්නේ නැහැ. මම සරලව කියන්නම්. තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. information system එකක් කියන පද්ධතිය. මොකද එතකොට information system එකක් කියලා කියන්නේ දත්ත ආදානය කරගන්නවා. දත්ත ලබා ගන්නවා. ඊට පස්සේ ඒ දත්ත සකස් කරනවා. ඒ දත්ත සකස් කරනවා. ඒ සකස් කරපු දත්ත ඊට පස්සේ මොකද කරන්නේ? තොරතුරු ලෙස ප්‍රතිදානය කරනවා. තොරතුරු ලෙස ලබා දෙනවා වාර්තා පුද්ගලයන්. කිරණ ගන්න අවශ්‍ය පුද්ගලයන්. ප්‍රයෝජනීය අවශ්‍ය කරන පුද්ගලයන්. අන්න ඒ වගේ ක්‍රියාකාරීත්වයක් තියෙන පද්ධතියක් තමයි අපි කියන්නේ තොරතුරු පද්ධතිය. ඒ කියන්නේ මම සරලව කිව්වේ දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක් තමයි තොරතුරු පද්ධතිය. ප්‍රෝතන මුදුපාංග තියෙන පුළුවන්. මුදුපාංග කියන්නේ සොෆ්ට්වෙයාර් තියෙන පුළුවන්.
දුගාංග නැත්නම් උපකරණ කියන පුළුවන්. මිනිස්සු සම්බන්ධයක් තුන වෙන්න පුළුවන්. ඔක්කොම තුන දකින්න තියෙනවා. බලන්න යට රූප සරණක් මම දීලා තියෙනවා. සරල රූප සරණ. දත්ත ලබා දීම කරනවා. ඒ තමයි අපි ආදානය කියන්නේ. පද්ධතියක් වලට අපි දත්ත ආදානය කරනවා. ඊපස්සේ පද්ධතියෙන් කරන්නේ පද්ධතියේ තියෙන උපාංග හරි මුදුකාංග හරි ක්‍රියාකාරීත්වය සමගින් දත්ත සකස් කිරීම තමයි වෙන්නේ. දත්ත සකස් කිරීම සහ ගබඩා කිරීම ගැදිය තියෙනවා. බලන්න මෙන්න මේක. දත්ත සකස් කිරීම සහ ගබඩා කිරීම තියෙනවා. දත්ත සකස් කිරීම සහ ගබඩා කිරීම. දත්ත සකස් කිරීම සහ ගබඩා කිරීම තියෙනවා. ඊට පස්සේ දත්ත සකස් කරලා පස්සේ ප්‍රතිදානය කරන්නේ නැත්නම් ඊළඟට දෙන්නේ මොනවද? ඊළඟට දෙන්නේ අවශ්‍ය තොරතුරු. අවශ්‍ය තොරතුරු තමයි එළියට දෙන්නේ. රෝග තමයි තොරතුරු පද්ධතියක් කියලා කියනවා. ඔය තොරතුරු පද්ධතිය ළමයි කියලා කියනවා සමාවෙන්න. ඔය තොරතුරු පද්ධතිය අපිට එදිනදා ජීවිතේ ඕනිතරම් දකින්න, අහන්න, බලන්න අවස්ථා ලැබෙනවා. හරි බලන්න. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය ATM එක. Automated teller machine. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය කියන්නේ හොඳ තොරතුරු පද්ධතියක්. ඇයි එහෙම කියන්නේ හේතුව? ඕගොල්ලෝ සල්ලි ගන්න ඕන වෙලාවට, බැලන්ස් එක බලන්න ඕන වෙලාවට, සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න ඕන වෙලාවට, එක account එකකින් තව account එකට සල්ලි මාරු ගන්න ඕන වෙලාවට ගිහලා ATM එක, ATM එක තුලට ATM කාඩ් පත දානවා. කාඩ් පත දාලා මොනවද ආදානය කරන්නේ කියලා බලන්න. ATM කාඩ් පත දාලා මොනවද ආදානය කරන්නේ? ATM කාඩ් පත කියන්නේ එක්තරා ආදානයක් නේ. ATM යන්ත්‍රය පද්ධතිය නම් ATM යන්ත්‍රයක කරදී ATM කියලා කියන්නේ automated teller machine කියන්නේ නේ. හරි. ATM එක පද්ධතිය නම් ATM එකට ආදානය කරන ATM කාඩ් පත කියන්නේ දත්ත. ATM එක පද්ධතියක් නම් ATM කාඩ් පත කියන්නේ දත්තය. තමයි ඉවත් කරන්න ඕනේ. කාඩ් පත ඉවත් දෙන්න තමයි. ඔයගොල්ලෝ ගණන් කරන බලාපොරොත්තු වෙනවා නම් කාඩ් පත ඇතුළත් කරලා PIN එක personal identification number එක PIN එක ඇතුළත් කරන්න ඕනේ. PIN අංකය ඇතුළත් කරනවා. අංකය කොහොමද වැරදි? PIN අංකය කොහොමද වැරදි නෙමෙයි personal identification number. පුද්ගල හඳුනා ගැනීමේ අංකය ඇතුළත් කරන්න ඕනේ. ඒකට ආදාන. ATM කාඩ් එක PIN එක ඔක්කොම ආදාන. සල්ලි ගන්නවා නම් ඔයගොල්ලෝ ලබාගත යුතු මුදල් withdraw කරන ප්‍රමාණය අපස ලබා ගන්න ප්‍රමාණය අනිකට තුවත් කරනකට ආදානය. account එකකින් වෙන account එකට සල්ලි මාරු කරනවා නම් සල්ලි මාරු කරන account එක මොකක්ද? ඒකත් ආදානය. හරි ඒක තමයි ආදානය. එතකොට අපි ATM එකෙන් සල්ලි ගන්න විදිහට එතකොට අපි ATM කාඩ් එක දාලා PIN එක දාලා මේ විස්තර ටික ඇතුළත් කරලා ඊට පස්සේ ගන්න ඕනි ගාණක් සටහන් කරනවා. ගන්න ඕනි ගාණක් සටහන් කරනවා කියන්නේ මොකක්ද? ආදාන කිරීමක් කළේ. ඊට පස්සේ ATM එකෙන් කරන්නේ මොකක්ද? අපේ account එකේ balance එක check කරනවා. account එකේ balance එක check කරලා අපි ඉල්ලපු ගාණ දෙන්න පුළුවන් නම් මේක මොකද කරන්නේ? අපේ account එකේ balance එකෙන් අපි ඉල්ලපු ගාණ අඩු කරලා අලුත් update වෙච්ච balance එක අපිට දෙන්න. update වෙච්ච balance එක නැත්නම් යාවත් ගන්න වෙච්ච balance එක අපිට දෙන්න. ඒ වගේ අනික සැකසී අපේ account එකේ තියෙන ගාණෙන් අපි ඉල්ලපු ගාණ අඩු කරලා අලුත් balance එකක් හදා ගන්න. ඒ තමයි සැකසීම කියලා කියන්නේ. ඊට පස්සේ ATM එකකින් අවසානයේ ප්‍රතිදානය කරන මොනවද? ATM එකෙන් ප්‍රතිදානය කරනවා මොකක්ද? එතන අපි account එකේ balance එක බලනවා නම් balance එක ප්‍රතිදානය කරනවා. ඊළඟට අපි සල්ලි ඉල්ලුවොත් එළියට සල්ලි આવොත් අන්න එක ප්‍රතිදානය. ඒ වගේ ප්‍රතිදාන අපිට අඳුරගන්න පුළුවන්. ඒකට account එකේ වර්තමාන ශේෂය. account එකේ වර්තමාන ශේෂය කියන්නේ යාවත් කාලින වෙච්ච අඩුව. අපි ඉල්ලපු ගාන අඩු වුණාට පස්සේ balance එක තමයි අපිට දෙන්නේ. අන්න ඒක තමයි යාවත් කාලින වෙච්ච ශේෂය කියන්නේ. ඒක සැකසීමෙන් ලැබිච්ච තොරතුරු. account එකේ තිබ්බ ගානේ අපි ගත්ත ගාන අඩු කරන් පස්සේ අලුත් balance එක කියන්නේ තොරතුරු. ඒක සැකසීමකින් එක වැඩිලා තියෙනවා. මම තව උදාහරණයක් දැම්ම මේ අත කාලේ ගොඩක් කතා කරන නිසා මේ QR code එක ගැන. Full pass එක නේ. Full pass එක ගැන කතා කරනවා නේ. ඒ නිසා තම උදාහරණයක් තව එකක් නේද?
තොරතුරු සෙවීම සඳහා භාවිත වන QR කෝඩ් එක. QR කෝඩ් එක. මොකද QR කෝඩ් එක කියලා කියන්නේ? QR කෝඩ් එක කියන්නේ වෙනම දැන් කියන්න ඕනේ හැමෝම දාන්නවා. QR කෝඩ් එක තමයි දත්තයක් වශයෙන් අපිට ගන්න පුළුවන්. QR කෝඩ් එක කියන්නේ දත්තයක්. QR කෝඩ් එක දිහා බැලුවොත් කිසිම දෙයක් අපිට පේන්නේ නැහැ. QR කෝඩ් එක දිහා බැලුවට අපිට කිසිම දෙයක් පේන්නේ නැහැ. අපේ ස්මාර්ට්ෆෝන් එක හරිය QR කෝඩ් එකක් කියවන්න පුළුවන් වෙන උපකරණයක් භාවිත කරලා අපිට පුළුවන් QR කෝඩ් එක ස්කෑන් කරන්න. නැත්නම් සුපරීක්ෂාවට ලක් කරන්න පුළුවන්. QR කෝඩ් එක ස්කෑන් කරාම ඒ ස්කෑන් වීම ලක් කරන උපකරණයෙන් ඒක තේරුම් ගන්නවා. ඒ උපකරණයෙන් මේ QR කෝඩ් එක ආදානය කරගෙන ග්‍රහණය කරගෙන සැකසීමට ලක් කරනවා. සැකසීමට ලක් කරලා ඊට පස්සේ ඒ උපකරණය මගින් අපිට දෙනවා ප්‍රතිදානය. මොකක්ද ප්‍රතිදානය? QR කෝඩ් එකේ තියෙන මොකක්ද කියන්නේ? QR කෝඩ් එකේ තියෙන වෙබ්සයිට් එක විදිහටද? නැත්නම් QR කෝඩ් එකේ තියෙන ඊමේල් ඇඩ්‍රස් එකක්ද? QR කෝඩ් එකේ සඳහන් වෙලා තියෙන මොකක් හරි ඡේදයක්ද? වගන්ති ටිකක්ද? විස්තරයක්ද? ටෙලිෆෝන් නම්බරයක්ද? මේ ඔක්කොම අපිට ප්‍රතිදානය කරනවා. අපි ස්කෑන් කරපු ඩිවයිස් එක. ඒක තමයි ආදානයක් ලබා ගන්නවා. ඒක QR කෝඩ් එක කියන්නේ ආදානය. එහෙම නැත්නම් QR කෝඩ් එක කියන්නේ තත්ත්වය. ඒක විකේතනය කරනවා. විකේතනය කරනවා කියන්නේ ඒක තේරුම් ගන්නවා. අපි තමයි එන්කෝඩින් කියන්නේ, ඩිකෝඩින් කියන්නේ. ඩිකෝඩින් විකේතනය කරනවා. තේරුම් ගන්නවා. තේරුම් ගන්න ඉවරලා ඊට පස්සේ ඒක අදාළ විස්තරය තොරතුරු අපිට දෙනවා. අන්න ඒක ප්‍රතිදානය වෙනවා. එතන තියෙන්නේ තොරතුරු පද්ධතියේ ක්‍රියාකාරීත්වය. එතන තියෙන්නේ තොරතුරු පද්ධතියේ ක්‍රියාකාරීත්වය. මම හිතනවා ඒ කර්ම කාරණාවලිය පැහැදිලි වෙන්න ඇති කියලා. අද ගමු සමරියක්. අද අපි කතා කළා දත්ත කියන්නේ මොකක්ද කියලා කතා කළා. දත්තවල ලක්ෂණ කතා කළා. දත්තවල ගුණාත්මක භාවය මත සහ ප්‍රමාණාත්මක භාවය මත වෙන් කරන හැටි කතා කළා. ඒක උදාහරණ කතා කළා. ඊට පස්සේ කතා කළා පොදුවත් කියන්නේ මොකක්ද කියලා කතා කළා. ඒ වගේම ගුණාත්මක දුරුකර ආරම්භ වෙන ලක්ෂණ මාර්ග කතා කළා. ගුණාත්මක දුරුකර ආරම්භ ලක්ෂණ කතා කළා. ඊට පස්සේ අවසාන වශයෙන් තොරතුරු පද්ධතියක් ගැන කතා කළා. තොරතුරු පද්ධතියේ ක්‍රියාකාරීත්වය. තොරතුරු පද්ධතියේ ක්‍රියාකාරීත්වය තොරතුරු පද්ධතියේ මොකක්ද කියන්නේ කියලා.